අයිබෝන් පෙරලා ගන්න පිටුව 62 activity 1 ඒකේ අපි part A කතා කළා part B හරි මතක නේද කට්ටිය චිත්‍ර ඇඳලා හරි part B බලන්න fill in the table වගුව පුරවන්න තියෙන්නේ table කියන්නේ වගුව වම් පැත්තේ තියෙනවා වම් පැත්තේ column එකේ තියෙනවා name නම or grade නම හෝ grade එක වසර of the pupils ශිෂ්‍යයන්ගේ නම හෝ වසර හරි එතකොට ඊට පස්සේ තියෙනවා type of drawing type කියන්නේ වර්ගය of drawing හරි චිත්‍ර වර්ගය drawing කියන්නේ මෙතන චිත්‍ර වර්ගය මොකක්ද ඒගොල්ලන්ගේ ඊට පස්සේ medium කියන්නේ මාධ්‍ය දන්නතල යන medium මාධ්‍ය used පාවිච්චි කරන මාධ්‍ය මොනවද pastelද pencilද අඟුරුද charcoalද හරි දන්නත තේරුම් ලියන type කියන්නේ වර්ගය දන්නතල චිත්‍ර වර්ගයේ type of drawing medium used කියන්නේ භාවිතා කරන මාධ්‍ය හරි බලමු අපි පළවෙනි එක්කෙනා අංජනා ගත්තොත් එයා අඳින්නේ patterns නේ රටාවන් patterns. ඒතර එයා පාවිච්චි කරන්නේ pastel. හරිනම් හරි දාගන්න. හරිනම් හරි දාගන්න. ඊට පස්සේ ඉසුරු පාවිච්චි කරන්නේ pastel. එයා අඳින්නේ scenery දර්ශන. හරි මතක නේද අපි කතා කළා? දර්ශන තමයි අඳින්නේ. ඊට අමතරව එයා cartoons උත් අඳිනවා. අර අන්තිමට කිව්වනේ. හරි. why what about cartoons කියලා අහනවා. shall we draw a few කියලා අන්තිමට තියෙනවා. ප්‍රකාශී ඉසුරුයි cartoon අඳිනවා. හරි. එහෙනම් ඉසුරු අඳිනවා scenery දර්ශන සහ cartoons. එයා පාවිච්චි කරන්නේ pastel. හරිනම් හරි දාගන්න. නැත්නම් ලියා ගන්න. නලින් ගත්තොත් එයා මොනවද අඳින්නේ? expressions of people. expressions කියන්නේ ප්‍රකාශන. හැඟීම් ප්‍රකාශන කාගේද of people මිනිසුන්ගේ ප්‍රකාශන හැඟීම් ප්‍රකාශන එයා පාවිච්චි කරන්නේ pastel හරි ඊට පස්සේ අමන්දි ගත්තොත් මොන ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න මේවා හොයාගන්න බැරි වුණා නම් අහන්න අමන්දි ගත්තොත් එයා අඳින්නේ portraits කියන්නේ මොනවද කියන්න බෑ මොනවද portraits එදා මම කිව්වා තේරුම portraits කියන්නේ මොනවද මේ උඩුකය උඩුකය ඡායාරූප නැත්නම් උඩුකය චිත්‍ර. ඒතර ඒවා තමයි එයා අඳින්නේ. එයා පාවිච්චි කරන්නේ පැන්සල විතරයි. ප්‍රකාශ් ගත්තොත් still life drawing. ඒ කියන්නේ නිශ්චල වස්තුන්ගේ රූප. හරි නිශ්චල වස්තුන්ගේ රූප. පණ නැති දේවල් වල රූප. ඊට අමතරව එයා cartoons උත් අඳිනවා. පාවිච්චි කරනවා charcoal අඟුරු. හරි charcoal කියන්නේ අඟුරු දන්නත ලියන්නේ pencil and pen pencil සහ පෑන still life drawing කියන්නේ නිශ්චල නැත්නම් පණ නැති වස්තුන්ගේ පින්තූර ඊට අමතරව අපිට ගන්න පුළුවන් ඕනනම් හැබැයි ඒක චිත්‍රයක් නෙමෙයිනේ අර grade එක ගත්තොත් ඒක චිත්‍ර කියලා ගන්න බැහැනේ හරි ඔය ටික තමයි ගන්න පුළුවන් චිත්‍ර විදිහට නැත්නම් අපිට දාන්න තිබ්බා grade 11 12 13 කියලා sculptures carvings and other types කියලා. හැබැයි ඒවා type of drawing කියලා ගන්න බෑනේ චිත්‍ර කියලා ගන්න බෑනේ. ඒක නිසා නොගෙන ඉන්න. හරි. ඔය ටික තමයි. අඩපාඩු හදාගන්න. හරිද? හරි. මේක කරලා ඉවරයි අත උස්සන්න. නැත්නම් I have finished කියලා දාන්න. or raise your hand. दिमुत आकाश विबोध इवन නැත්නම් හරි දිමුත් හරි ආකාශ හරිද විබෝධ හරිද වෙලාවන තව හරි ආකාශ විබෝධ ඉක්මන් කරා එතකන් අනිත් අය ඊට පහළ තියෙනවා learning point එකක් කියලා ඒක කියව ගන්න බලන්න මේ වචන හොඳට pronounce කරන්න පුළුවන්ද කියලා බලන්න. ඒ වචන කියවන්නේ ඒවයි තේරුම් දන්නවද කියලා බලන්න චුට්ටක්. ඊට පහළ තියෙන ටික. අනිත් අය එතකන්
නොදන්න වචන තියෙනවද කියලා බලන්න. ඒක ප්‍රොනවුන්ස් කරන්නේ කොහොමද කියලා බලන්න. පිටුව 62 යට තියෙන කොටස කියවන්න. We both finished. ආකාශ හරිද? හරිහ. හරි. හොඳයි. එහෙනම් බලමු දැන් අපි learning point. හරි පිටුව 62 යට කියවන්න. 62 පහළ කොටස. ඉගෙන ගැනීමේ කරුණ learning point. Read aloud. Aloud කියන්නේ මොකද්ද? Read කියන්නේ කියවන්න. Aloud කියන්නේ කො අයියේ හයියෙන් වොලියුම් එක වැඩි කරලා හයියෙන් කියවන්න. The highlighted words. Words කියන්නේ වචන. Highlighted කියන්නේ highlight කරලා තියෙන වචන. හරි. highlight කරලා තියෙන වචන. හයියෙන් කියවන්නලු. පළවෙනි එක expressions. Expressions ඔන්න highlight කරලා තියෙනවා. හයියෙන් කියවන්න. expressions කියලා හයියෙන් කියවන්න. හරි. මාත් එක්ක කියවන්න expressions. හයියෙන් කියවන්න. ගෙදර ඉඳන් කියවන්න expressions. හරි. expressions කියන්නේ මොනවද? තේරුම? කො? තේරුම මොකද්ද? ඉස්සෙල්ලා මම කිව්වා ප්‍රකාශන ලියන්න ප්‍රකාශන කියලා. ඊට අමතරව ප්‍රකාශ වලටත් තියෙනවා. දැන් ඔය ගණන් වල ගන්න VG ප්‍රකාශන කියලා ඒවටත් expressions කියන එක පාවිච්චි කරනවා. මිනිස්සුන්ගේ හැඟීම් ප්‍රකාශන ඒවටත් expression කියලා කියනවා. හරි. VG ප්‍රකාශන කියන්නේ algebraic expressions කියලා ගණන් වල. හරි. ඒ ප්‍රකාශන ඒ වගේම මිනිස්සුන්ගේ හැඟීම් ප්‍රකාශන. අර්ථ දෙකක්. හරි. expressions කියද්දි බලන්න spelling මේක කඩපාඩම් කරගන්න ඕනේ spelling. තනියම ලියලා පුරුදු වෙන්න. බලන්න double s තියෙනවනේ. double s වලින් මෙතන pronounce වෙන්නේ ශයන්. ඊට පස්සේ තියෙනවා national. national වල national කියන්නේ මොකද්ද? ජාතිකනේ. දන්නතල යන්නේ ජාතික. national cricket team ජාතික ක්‍රිකට් කණ්ඩායම. එතකොට මෙතන ෂ එක ප්‍රොනවුන්ස් වෙන්නේ මෙන්න මේ ටිකේ. හරි. එකම සවුන්ඩ් එක. හැබැයි වෙනස් අකුරුනේ. වෙනස් letters. different letters but the same sound. එකම ශබ්දය හැබැයි වෙනස් අකුරු තියෙන්නේ. හරි. මෙතන TIO highlight කරගන්න පොඩ්ඩක්. pencil එක චුට්ටක් highlight කරගන්න. double s කියන එක. අතරමැද double SIO සම්පූර්ණ ටිකේ එන ෂ sound එක. හරි. ඊට පස්සේ ඊළඟ එක specialists. specialists කියද්දි ෂ sound එක මෙන්න මෙතන. හරි මේක ගත්තොත් සම්පූර්ණ ටික මෙන්න මේ කොටසෙන් එනවා ෂ sound එක. double s විතරක් නෙමෙයි. හරි. specialists කියන්නේ විශේෂඥයන්. ඒතර මෙන්න මෙතනින් ෂ එනවා. ඒක පොඩ්ඩක් පෙන්න ගන්න. highlight කරලා. හරි. ඊට පස්සේ බලන්න finish. finish කියද්දි මෙන්න මෙතනින් එනවා. sh වලින් එනවා අල්ෂයන් කියන එක. කියලා කියන්නේ. හරි. ඊට පස්සේ බලන්න fashion. හරි. fashion කියද්දි මෙන්න මේ ටිකේ එනවා ෂයන්. fashion. බලන්න එකම සද්දේ වෙනස් අකුරු නේද? හරි. මේවා ඩික්ටේෂන් කඩපාඩම් කරගන්න සහ තේරුම දැනගන්න. හරි. පහක් තියෙනවා. expression කියන්නේ expressions ප්‍රකාශන, national ජාතික, specialists විශේෂඥයන්, දනතලයන් විශේෂඥයන්, specialist doctor කියන්නේ විශේෂඥ වෛද්‍යවරයෙක්. finish අවසන් කරනවා. fashion විලාසිතාව. okay. ඔන්න අහනවා ඊට පස්සේ did you hear ඔයාට ඇහුණාද hear කියන්නේ ඇහෙනවා did කියලා තියෙන නිසා ඇහුණාද
හරි. ඔයාට ඇහුණාද the sound ශබ්දය sh කියන සද්දය ඇහුණාද? ඇහුණා නේද? expression, national, specialists, finish, fashion. හරි. එකපාරක් කියවන්න ගෙදර ඉඳන්. හරි. read with me. expressions කියවන්න. national, specialists, finish, fashion. හරි. ඊට පස්සේ එන read aloud. හයියෙන් කියවන්න the following words. මේ වචන ටිකක් හයියෙන් කියවන්න තියෙනවා. හරි. dictation. dictation කියන්නේ අසාලිවීම. dictation කියද්දි එතන share වෙනව නේද? මෙන්න මෙතනින් share ආවා. ඒක පොඩ්ඩක් පේන්න ගන්න. round කරලා පේන්න ගන්න. okay. ඊට පස්සේ discussion. discussion කියන්නේ මොකද්ද? ඔකේ. discussion කියන්නේ මොකද්ද? සාකච්ඡාව. discussion කියද්දී මෙන්න මෙතනින් සාකච්ඡාව. ලියන තේරුම සාකච්ඡාව. discuss කියන්නේ සාකච්ඡා කරනවා. discussion කියන්නේ සාකච්ඡාව. ඒක නාම පදයක්. හරි. අපි අර suffixes කරද්දී මතකද කියලා දුන්නා. අන්තිමට ෂන් එනවා නම් ෂන් tion ඒ විදිහට ෂන් එනවා නම් ඒවා සියල්ල නාම පද. කලින් කියලා දීලා තියෙනවා ඒක. හරි. ඊට පස්සේ දෙනවා decision. decision කියන්නේ මොකද්ද? තීරණය. decide කියන්නේ තීරණය කරනවා ඒක verb එක. decision කියන්නේ තීරණේ නාම පද. හරි. මෙන්න තියෙනවා ෂ. next one. correction කියන්නේ නිවැරදි කරනවා. වැරදි නිවැරදි කිරීම. correction. මෙන්න තියෙනවා ෂ. දැක්කද? මේ ටික ෂන්. මෙන්න ෂන් ලියන්න පුළුවන් විවිධ ආකාර. එකම sound එක හැබැයි වෙනස් අකුරු. dictation කටපාඩම් කරගන්න. හරි. correction කියන්නේ නිවැරදි කිරීම. ඊට පස්සේ commission. first page එකේ ඉන්න පුළුවන් මේ හොඳේ අර dictation වලට වගේ හරි එක තෝරන්න. commission කියන්නේ මොකද්ද? කොමිස් මුදල එහෙම කියන්නත් පුළුවන්. තව එකක් අර පත් කරන්නේ කට්ටිය පාර්ලිමේන්තුවේ කොමිෂන් සභාව. හරි. අන්න ඒක කොමිෂන් ජනාධිපති කොමිෂන් සභාව. මේක කියනවා නේද? ඔන්න ෂෙයා එනවා මේක. හරි. කොමිෂන් සභාව කියලා කියනවා. නැත්නම් නියෝජිත මණ්ඩලය. ඒ තේරුම තියෙනවා. හරි. අපි යන් ඊළඟට. ඒත් මේකේ තේරුම් දැනගන්න ඕන. ඒකේ වගේ vocabulary වැඩි කරගන්න, වගේ වචන දැනීම වැඩි කරගන්නයි තියෙන්නේ මේකෙන්. ඊට අමතරව අර හරියට pronounce කරන්න ඉගෙන ගන්න. ෂෙවල්. crucial කියන්නේ මොකද්ද? crucial. ඉතාමත් වැදගත් වචනයක්. crucial කියන්නේ මේක crucial වචනයක්. එහෙනම් crucial කියන්නේ මොකද්ද? What is the meaning? නපුරු ඉතා වැදගත් crucial කියන්නේ හරි. ඉතා වැදගත් නැත්නම් තීරණාත්මක. ඔන්න සර්. කියන තීරණාත්මක නැත්නම් ඉතා වැදගත්. Now it is a crucial match for us. හරි, we must win that. හරි. එක මැච් එකක් තියෙනවා World Cup එකේ වගේ. ඒ මැච් එක දිනිය යුතුමයි. නැත්නම් World Cup එකෙන් out වෙන්න වෙන්නේ. ගෙදර යන්න වෙන්නේ. crucial match එකක්. It is a crucial exam. ඒක ඉතා තීරණාත්මක විභාගයක්. පාස් වුනේ නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හරි, crucial. ඉතා වැදගත් නැත්නම් තීරණාත්මක. special කියන්නේ දන්නවා කියන්නේ special විශේෂ අන්න shell sound එක ඒක පොඩ පෙන රවුන්ඩ් කරලා පෙන්න ගන්න. රවුන්ඩ් කරා නැත්නම් පැන්සලෙන් පොඩ පාට කරගන්න. නැත්නම් රවුන්ඩ් කරගන්න. next one
essential කියන්නේ මොකද්ද? essential අත්‍යවශ්‍ය. very good අත්‍යවශ්‍ය එතන තියෙනවා ෂ සවුන්ඩ් එක කොතනින්ද එන්නේ ෂ TIA වලින් නේ මෙන්න මෙතන එනවා ෂ මේ ටික එකතුවෙන් එනවා ෂ සවුන්ඩ් එක එන්න ගන්න එක හරි ඊට පස්සේ දෙනවා washing ඒක න ෆැමිලියර් ගොඩක් පුරුදු washing කියන්නේ මොකද්ද SH වලින් සද්දේ ඔව් සේදීම මෙන්න මේ ටික එනවා she සද්දේ එතකොට she sound එක එන්නේ she SHI she sound එකක් එනවා SH වලින් අල්ශයන විතරයි මේකෙන් අල්ශයන විතරයි I එකත් එක්ක සම්බන්ධ වුනම plus I ඔන්න එනවා she සද්ද මේකේ E සද්දෙනේ පොඩි ළමයින්ට වගේ හරි බලමු අපි each of the words සෑම වචනයක්ම each කියන්නේ සෑම වචනයක්ම has සෑම වචනයකටම තියෙනවා the sound ශබ්දය කියන සද්දය දෙන sh ශබ්දය ඒක phonic language එක කියලා තියෙනවා international phonic language එක කියලා තියෙනවා ඒ language එකේ සංකේත වලින් තමයි පෙන්වන්නේ ඕනම භාෂාවක වචන මෙන්න මෙහෙම පෙන්වන්න පුළුවන් ඒක sound එක මෙන්න මෙහෙම පෙන්නනවා. හරි. මෙන්න මේ sound. symbol එකෙන් සංකේතයෙන් ඒ සංකේත දැනගන්න ඕනේ නැහැ ඔයගොල්ලෝ. dictionary එකේ තියෙනවා. දැම්ම අවශ්‍ය නැහැ. දැම්ම නෙමෙයි A level දක්වා වුණත් අවශ්‍ය නැහැ. ඒක අමතක කරලා දාන්න. ඒ සංකේත ගැන හිතන්න යන්න එපා. ඒකේ තේරුම තමයි sh කියන එක. sh සද්දේ. හරි. each of the words has the sound. මේ සෑම වචනයකටම තියෙනවා සද්දේ. represented ඉදිරිපත් කරනවා ලියන represented කියන්නේ ඉදිරිපත් කරනවා by මගින් different වෙනස් different කියන්නේ වෙනස් by කියන්නේ මගින් letter combinations කියන්නේ මොනවද combinations තේරුම එකතුන් කියලා ලියන්න එකතුන් සංයුක්ත වීම වෙනස් වචන different letter වෙනස් වචන නැත්නම් විවිධ වචන එකතු වෙලා ඉදිරිපත් කරනවා sound එක හරි එහෙනම් උඩ වචන වල sound එක ඉදිරිපත් කරනවා by මගින් විවිධ අකුරු එකතු වීම මගින් බලන්න මේ විවිධ අකුරු එකතු වෙලා ෂ සද්ද එනවා නේද දැක්කද හරි තේරුම් ලියන්න combinations කියන්නේ එකතුන් different කියන්නේ විවිධ වෙනස් හරි. පිටුවේ 63ට එන්න. page number 63. Activity 2. Speaking. කතා කරන්න තියෙන්නේ. Read the following words aloud. කියවන්නලු පහත වචන හයියෙන්. Find the letter combinations. සොයන්න the letter combinations. ඒ අකුරු එකතු වීම හොයන්නලු. ඒ අකුරු එකතු වෙලා sh sound එක එනවා. sh sound එක එන්න ඕන. අන්න එහෙම ඒවා හොයන්නලු. Which produce කියන්නේ නිපදවනවා ලියන්න තේරුම් produce නිපදවනවා හදනවා sh sound එක දැන් දන්නවා මේකේ මොකක්ද එන්නේ sh sound කියලා sh sound හදන වචන හොයන්නලු තියෙන්නේ sh sound එක හදන වචන හොයන්නයි තියෙන්නේ හරි find සොයන්න letter combinations අකුරු එකතු වීම හොයන්නලු sh sound එක හදන follow the example අනුගමනය කරන්න the example උදාහරණය අනුගමනය කරන්න කියලා තියෙනවා හරි පළවෙනි එක කියවන්න බෑ හයියෙන් හැමෝම කියවන්න පළවෙනි එක මොකද පළවෙනි එක read aloud හයියෙන් කියවන්න fashion හැමෝම කියවන්න fashion හරි එතකොට එතන sh sound එක තියෙනව නේද? sh sound එක තියෙනවා. ලියන්න දෙයක් නැහැ පොතේ. ඕකෙම අපි යන් sh sound එක තියෙනවා. sh sound එක එන තැන highlight කරගන්න. හරි. session කියද්දි
හරියටම ගත්තොත් මෙන්න මේ සම්පූර්ණ ටික තමයි SH sound එක එන්නේ. ඊට මේ ටිකෙන් විතරක් එනවායි කියලා සමහර පොත්වල කියනවා. හරියටම ගත්තොත් මේ SH වලින් එන්නේ විතරයි. හරි. එතකොට මේකට අනුව ගත්තොත් අපිට වුණා වෙන්නේ sound එක එන විතරක් නිසා අල්ෂාන විතරක් නිසා වඩා හොඳවා මේ ටික විතරක් highlight කරනවා. මේ ටික විතරක් රවුන්ඩ් කරගන්නවා SH විතරක්. SH වලින් හොඳට තේරුම් ගන්න. SH වලින් එන්නේ අල්ෂාන සද්ද විතරයි. SH එකත් එක්ක IO සම්බන්ධ නම් තමයි ෂ සද්දේ. හරි. SH වලින් එන්නේ අල්ෂාන විතරයි. දැන් අපිට හොයන්න තියෙන අල්ෂාන විතරයි. ඔය සිම්බල් එකේ තේරුම කියන සද්ද. SH විතරයි. SH එන්නේ අල්ෂාන එන්නේ වලින් මේකේ. නිසා මේක විතරක් highlight round කරගන්නකො. SH විතරක් round කරගන්න. ඒකෙන් එන්නේ අල්ෂාන. ඒකත් එක්ක IO සම්බන්ධ වුණොත් තමයි එන්නේ ෂ sound එක. තේරුණාද? SH වලින් එන්නේ සද්ද විතරයි. ඒකත් එක්ක IO එකතු වුණාම එන්නේ ෂ sound එක. හරි. තේරුණා නේද? හරි. ඒ නිසා ඔයා SH විතරක් round කරගන්න. හරි. ඊළඟ එක education. දැන් fashion කියන්නේ විලාසිතාව. education කියන්නේ මොකද්ද? අධ්‍යාපනය. ඔව්. අධ්‍යාපනය. education කියද්දී sound එක එන්නේ හරියටම ගත්තොත් මෙන්න මේකේ. මෙන්න මේකෙන් එනවා sound එක. ඒක පොඩ්ඩක් round කරලා පෙන්නගන්න. මේකෙන් එනවා sound එක. මේකත් එක්ක මේක සම්බන්ධ වෙන තියෙනවා ෂ sound එක. මේ සම්පූර්ණ ටිකෙන් එනවා ෂන් sound එක. ඒතර අල් ෂන් එන්නේ TI වලින්. එන්නගන්න. හරි. ඊට පස්සේ තියෙනවා pension විශ්‍රාම වැටුප pension එක. එතනත් අල් ෂයන තියෙන්නේ මේකෙන්නේ පෙන්නගන්න විශ්‍රාම වැටුප. SI ස්පෙෂල් කියන්නේ විශේෂ. ඒතර මෙන්න මේක තියෙනවා අල්ෂයන් කියන එක. මේ සම්පූර්ණ ටික දෙනවා ෂෙල්. පොඩ්ඩක් මගේ පාඩමක් වගේනේ. ස්පෙෂල් විශේෂ පෙන්ෂන් විශ්‍රාම වැටුප. හරි. ඊළඟ ඩෙෆිනිෂන්. ඩෙෆිනිෂන් කියන්නේ මොකද්ද? ඩෙෆිනිෂන් කියන්නේ තේරුම? ඩෙෆිනිෂන් කියන එකේ තේරුම මොකද්ද? දන්නේ නැද්ද? අර්ථ දැක්වීම කිසියම් දෙයක තේරුම කියනවා. අර්ථ දැක්වීම. කියන අර්ථ දැක්වීම කියලා ඩෙෆිනිෂන්. එතකොට සවුන්ඩ් එක එන්නේ මෙන්න මේ ටිකේ. හරි පෙන්නගන්න. හරි. ඊට පස්සේ බලන්න ඩිවිෂන්. ඩිවිෂන් කියද්දි මෙන්න මේකෙන් තමයි අල්ෂයන් එන්නේ. එන්නගන්න. මේ සම්පූර්ණ එකෙන් ෂන් එනවා. හරි. ඩිවිෂන් කියන්නේ මොකද්ද? බෙදීම නැත්නම් මායිම කොටස ඒ තේරුම් තියෙනවා. බෙදීම කොටස මායිම කියන තේරුම් තියෙනවා ඩිවිෂන් වලට. හරි. ඊළඟ එක බ්‍රෂින්. මෙන්න මෙතන තියෙනවා ෂ අල්ෂයන්. බ්‍රෂින් කියන්නේ මැදීම. හරි. බ්‍රෂින් මැදීම. හරි. ඊට පස්සේ දෙනවා crucial.
crucial කියන්නේ වැදගත් තීරණාත්මක sound එක එනවා මේකේ. හරි. අල් ෂෑන් එනවා මේකේ. crucial කියන්නේ වැදගත් තීරණාත්මක. Next one, passion. හරි. passion වල කොහෙද අල් ෂෑන් එන්නේ? මෙන්න මේ ටිකෙන් අල් ෂෑන් කියන අදහස එනවා. හරි සම්පූර්ණයෙන් ගත්තොත් ෂන් කියන අදහස එනවා. හරිද? ඒතර passion කියන්නේ මොකද්ද? passion කියන එකේ තේරුම මොකද්ද? කවුද දන්නේ? passion කියනවා කැමැත්ත. passion කැමැත්ත කියලා කියන්නේ කැමැත්ත. හරි මේ සම්පූර්ණ දෙකේ ෂන් කියන අදහස එනවා. හරි. හරි ඊට පස්සේ බලමු අපි financial. financial කියන වචනේ තේරුම මොකද්ද? financial කියන එකේ තේරුම කියන්න මට කො කතා කරන්නේ financial කියන එකේ තේරුම මොකද්ද කියන්න financial manager financial කියන්නේ මොකද්ද ආර්ථික කටයුතු හා සම්බන්ධනේ මූල්‍යමය ලියන මූල්‍යමය මුදල් හා සම්බන්ධ හරි ඒතර සවුන්ඩ් එක නම් මෙන්න මෙතනින් එකකින් එනවා සවුන්ඩ් එක ෆයිනෑන්ෂල් මූල්‍යමය හරි මොකද කරන්ට් එක ගියාද විශාල කරන්ට් එක ගියාද කවුද නිමේෂ් හරි බලමු අපි shoulder shoulder කියන්නේ උරහිස ඒතර මෙන්න මෙතනින් තියෙනවා sound එක අල්ෂයන් ඉක්මනට කරන්න අපිට මේකට කාලය ගන්න එපා ඉක්මනට කරගෙන යන්න sh වලින් sound එක නා උරහිස potential potential වල මෙන්න මෙතනින් එනවා sound එක potential කියන එකේ තේරුම තමයි හැකියාව ඇති ලියන හැකියාව ඇති ඔයගොල්ලෝ වගේ හැකියාව ඇති දියුණු වෙන්න හැකියාව ඇති ඉගෙන ගන්න හැකියාව තියෙන හැකියාව ඇති හරි mission mission කියන එකේ තේරුම මොකද්ද මෙහෙයුම ඔව් මෙහෙයුම තව mission impossible තව පරමාර්ථය කියන තේරුමක් තියෙනවා mission වලට හරි පරමාර්ථය අරමුණ පරමාර්ථය ඒතර අල් ෂයන් මෙන්න මේ ටිකකින් එනවා හරි ඊට පස්සේ එන්න professional කියන්නේ මොකද්ද වෘත්තීමය කියන්නේ වෘත්තීමය අල් ෂයන් මෙන්න මේ ටිකෙන් එනවා වෘත්තීමය professional හරි ඊළඟ ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තර
ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තර තර මෙන්න මෙතනින් එනවා අල්සයන් හරි ෂෙයා ගත්තොත් මේ සම්පූර්ණ කොටසෙන් දෙනවා ෂෙයා ගත්තොත් මේ සම්පූර්ණ ටික අල්සයන් විතරක් ගත්තොත් ඕන නැතුව ගන්න इंटरनेशनल जात्यांतर पार्शल කියන්නේ මොකද්ද පාර්ෂල් පාර්ෂල් කියන්නේ පක්ෂපාතී පාර්ෂල් කියන්නේ පක්ෂපාතී මේ ටික විතරක් එනවා අල්ෂයන් මේ සම්පූර්ණ ටිකෙන් එනවා TIA ගත්තොත් එනවා ෂ සවුන්ඩ් එක හරි ඒ කියන්නේ ඒ උත්තර දෙකම ගන්න අවස්ථා තියෙනවා සමහර අවස්ථාවේ කියලා මේක විතරක් ගන්නවා සමහර ෂ කියලා TIA කියලාත් ගන්නවා ඉතින් හරි වඩා හොඳයි TIA විතරක් ගන්න එක අල්ෂයන් කියලා හරි ඊළඟ ඉම්ප්‍රෙෂන් ඉම්ප්‍රෙෂන් කියන්නේ මොකද්ද? සිතෙහි ඇතිවන හැඟීම. ලියන සිතේ ඇතිවන හැඟීම. ප්‍රශ්න කියන එක මේක කොටසේ තියෙනවා. අර ෂයන් විතරක් ගත්තොත් මෙන්න මේ ටිකේ තියෙනවා. හරි ඉම්ප්‍රෙෂන් සිතේ ඇතිවන හැඟීම මියුසිෂියන් සංගීතඥයා හරි මෙතන තියෙනවා අල්ෂයන් මියුසිෂියන් කියන්නේ සංගීතඥයා ඉනිෂියල් කියන්නේ මොකද්ද තේරුම කියන්නේ ඉනිෂියල් ඉනිෂියල් කියන එක තේරුම ප්‍රථම මුල්ම ඒත් අල්ෂයන් තියෙනවා මෙන්න මෙතන ඉක්මනට පෙන්න ගන්න ඉනිෂියල් මුල්ම වැඩ කරන දෙයක් නෙමෙයි ලොකුවට හරි ඉනිෂියල් මුල්ම පොසෙෂන් කියන්නේ මොකද්ද පොසෙෂන් කියන අයිතිය මෙතනින් එනවා සවුන්ඩ් එක අයිතිය හරි ඊට පස්සේ කන්ඩිෂන් කියන්නේ මොකද්ද තේරුම කියන්නේ විබෝධ මොකද්ද තේරුම කන්ඩිෂන් වල කන්ඩිෂන් කන්ඩිෂන් එක කොහොමද තත්වය හරි මේ සම්පූර්ණ ටික ගත්තොත් ෂ මේ ටිකත් එක ගත්තොත් ෂන් සත් දෙනවා එස්ටැබ්ලිෂ් කියන්නේ පිහිටුවනවා ඒක නම් අන්තිමට තියෙනවානේ සවුන්ඩ් එක මෙන්න තියෙනවා sh වල තියෙනවා සවුන්ඩ් එක පිහිටුවනවා තේරුම දන්නේ නැත්නම් ලියන්න ඉම්ප්‍රෙෂන් අපිට හම්බුණානේ ඒකම තමයි අපහු තියෙන්නේ හරි C1 හෝම්වර්ක් කරන්න මොකද කරන්න තියෙන්නේ ඩික්ටේෂන් හරි මගරිච්ච අකුරු ටික දාන්න තියෙන්නේ ෂ සවුන්ඩ් එක තමයි එවෙන් එන්නේ හරි දැන් ඉස්සෙල්ලා වුණත් ෂ සවුන්ඩ් එක කියලා sh සවුන්ඩ් එක කියලා ඔය විදිහට විතරක් ගත්තට මතක තියාගන්න ෂ සම්පූර්ණ ෂ සවුන්ඩ් එක ගන්න ඕන නම් මේ ඕකවත් එක්කම ගන්න ඕන. ඒකට ඒකත් එනවා. ෂ සවුන්ඩ් එක ගන්නවා. sh නම් විතරයි o එක නැතුව ගන්න. මෙතන තියෙන අකුර නැතුව ගන්න sh විතරක් නම්. අල්ෂයන් විතරක් නම්. ෂ කියලා ගන්නවා නම් මේ අකුරත් ගන්නවා. හරි. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. හරි.
කොහෙන්ම ඔලෙලට වැඩක් වෙන එකක් නෙමෙයි මේක. හරි ඊට පස්සේ එන්න ඔයගොල්ලෝ වැදගත් පාඩමක් තියෙනවා. පිටුව 66ට එන්න. හරි පිටුව 66ට එන්න. අර මම එහෙම කිව්වේ සමහරට ඔයගලගේ ඉස්කෝලේ කියයි ෂර් සවුන්ඩ් කියලා මේ SSIO මේ සම්පූර්ණ කොටස ගන්න කියලා කියයි. ඒකයි මම එහෙම කිව්වේ. සමහර අය ෂර් කියලා ගන්න මේ සම්පූර්ණ කොටසම. හරි ඒකේ වැරද්දක් නැහැ. ඒකයි මම නැවත නැවත කියන්නේ SSIO කියලා આવොත් ෂර්. O එක නැතුව ගත්තොත් අල්ෂයන්. හරි එහෙම ගන්න පුළුවන් ආ. සමහරට මේ O එකත් එක්ක උත්තරේ කියයි ඉස්කෝලේදී. ෂර් කියලා. හරි. CIA තමයි ෂර්. TIA තමයි ෂර්. SSIO තමයි ෂර්. හරි. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. එන්න පිටුව 66 activity 6 act out එකක් තියෙන්නේ රඟ දැක්වීමක්. The children were happy. ළමයි සතුටු වුණා. were කියන්නේ වුණා, happy කියන්නේ සතුටු. හරි ලියන්න were කියන්නේ වුණා, were happy කියන්නේ ළමයි සතුටු වුණා. About ගැන their exhibition. their කියන්නේ ඔවුන්ගේ, exhibition කියන්නේ ප්‍රදර්ශනය. ඒගොල්ලෝ ප්‍රදර්ශනයක් තිබ්බනේ මතකනේ ගිය සතියේ. ඒකට ලෑස්ති වුණා. ඊට පස්සේ ප්‍රදර්ශනයෙන් පස්සේ ළමයි සතුටු වුණාලු. The class teacher පන්ති භාර ගුරුතුමා appreciates. appreciates කියන එකේ තේරුම මොකද්ද? කියන්නේ appreciate කරනවා කියන්නේ what is the meaning? අගය කරනවා. අගය කරනවා. සමාන පදයක්? appreciate වලට සමාන පදයක්? admire. දැන් තේලෙන admire. class teacher ඒක වචනනේ. ඒක නිසා තමයි s අකුරක් දාලා තියෙන්නේ. appreciates කියලා. හරි. පන්ති භාර ගුරුතුමා අගය කරනවා their work. ඔවුන්ගේ වැඩ. හරි. their work කියන්නේ ඔවුන්ගේ වැඩ. teacher කියනවා මෙහෙම. I am really happy. I am happy. මට සතුටුයි. I am really happy. මට ඇත්තෙන්ම සතුටුයි. really කියන්නේ ඇත්තෙන්ම. About your work. About කියන්නේ වැඩ. Your work ඔයාලගේ වැඩ. children ළමයි. හරි මට ඇත්තෙන්ම සතුටුයි ළමයි ඔයාලගේ වැඩ ගැන. හරි ඔයාලට කියනවා ටීචර්ස්ලා. කාවින්දි කියන එතකොට thank you teacher. ස්තුතියි teacher. ඔබට ස්තුතියි teacher. දේශාන් කියනවා thank you. ඔබට ස්තුතියි for කියන්නේ සඳහා guiding. guiding කියන්නේ මොකක්ද තේරුම? guiding කතා කරන්නේ මඟ පෙන්වීම. ලියන්න මඟ පෙන්වීම. ඔතන for එකට පස්සේ නීතියක් තියෙනවා. පොඩ්ඩක් ඒක දන්නට ලියා ගන්න සූත්‍රයක් වගේ. verb එකක් ආවොත් ing දාන්න ඕනේ. for විතරක් නෙමෙයි. බොහෝ නිපාත පද වලට පස්සේ prepositions වලට පස්සේ ක්‍රියාපදයක් ආවොත් ing දාන්න ඕනේ. දාන්න බැරි එකක් දෙකක් වගේ තියෙනවා. for එකට පස්සේ නම් අනිවාර්යෙන් verb එකට ing දාන්නම ඕනේ. of එකට පස්සේ ing දාන්න ඕනේ. ඒ වගේ තියෙනවා නිපාත පද ගොඩක්. for එකට පස්සේ ක්‍රියාපදයක් ආවොත් ing දාන්නම ඕන නීතියක්. අර ප්‍රමේයයන් වගේ තමයි ගණන් වල. හරි. එහෙනම් for එකට පස්සේ guide මඟ පෙන්නනවා ක්‍රියාපදයක් ආවා ing දැම්ම. නැත්තම් වැරදි. ඒක දන්නේ නැත්නම් සූත්‍රයක් ලියාගන්න. for එකට පස්සේ verb එකක් ආවොත් ක්‍රියාපදයක් ආවොත් ing දානවා. හරි. thank you. ඔබට ස්තුතියි for සඳහා guiding මඟ පෙන්වීම සඳහා us අපට teacher අපට මඟ පෙන්වීම සඳහා ඔබට ස්තුතියි. teacher කියනවා principal asked කියන්නේ මෙතන ඇහුවා නෙමෙයි කිව්වා. මෙතන ask කියන්නේ කිව්වා. me principal මට කිව්වා to tell කියන්නට you ඔයාලට හරි principal මට කිව්වා ඔයාලට කියන්න කියලා. that කියන්නේ උතන කියලා. that කියලා මොකක් කියලාද කියන්න කිව්වේ? he had appreciated. ඔහු had කියන්නේ තිබුණා. ලියන්න had කියන්නේ තිබුණා කියලා. appreciated කියන්නේ අගය කරලා. had එක past participle ඒ කියන්නේ past perfect tense එක. හරි. අගය කරලා තිබුණා. හරි. අගය කරලා තිබුණා. you ඔයාලා you all ඔයාලා ඔක්කොම. principal කිව්වා මට ඔහු ඔයාලා ඔක්කොම අගය කරලා තිබුණා කියලා. يعني you all කියන්නේ ඔයාලා ඔක්කොම.
චමති කියනවා wow great. හරි. wow කියන්නේ මොකක්ද තේරුම? අපූර්වයි නේ? අපූර්වයි. great කියන්නේ විශිෂ්ටයි. wow අපූර්වයි great කියන්නේ විශිෂ්ටයි. අගය කළාට සතුටුයි ඒගොල්ලන්ට. ප්‍රින්සිපල් ලේසින් අගය කරන්නේ නැහැ. හරි. ටීචර් කියනවා okay so කියන්නේ ඉතින්. මෙතන තේරුම ඉතින් කියන එක. එම නිසා නෙමෙයි මෙතන ඉතින්. ඉතින් මට කියන්න. so tell me මට කියන්න. about ගැන your ඔබගේ future plans. ඒ කියන්නේ මොනවද? your future කියන්නේ අනාගත සැලසුම්. අනාගත සැලසුම්. very good. so tell me ඉතින් මට කියන්න about ගැන your future plans. ඔයාගේ අනාගත සැලසුම් ගැන. හරි. ඔයාලට තියෙනවනේ එහෙම future plans තියෙනව නේද? හරි. චමෝත් කියනවා I will be. will be කියන්නේ මොකක්ද තේරුම? වේවි. ලියන්න වේවි කියලා. මම වේවි. ඔතන will be කියන්නේ වේවි. මම වේවි. මොකද be කියන්නේ වෙනවා, will කියන්නේ වියන්නනේ. will be කියන්නේ වේවි. මම වේවි an architect. ඒ කියන්නේ කවුද? ගෘහ නිර්මාණ ශිල්පිය. ඔව් ගෘහ නිර්මාණ ශිල්පියා. ගෘහ නිර්මාණ ශිල්පියා. මම ගෘහ නිර්මාණ ශිල්පියෙක් වේවි in the future. අනාගතයේදී. හරි. ඔයාලට තියෙනවනේ I will be a doctor, I will be an engineer. හරි. එයාගේ future plan එක තමයි ගෘහ නිර්මාණ ශිල්පියෙක් වෙන එක. මම අනාගතයේදී ගෘහ නිර්මාණ ශිල්පියෙක් වේවි. તો ටීචර් කියනවා good හොඳයි. that means එයින් අදහස් වෙනවා. that ඒකෙන් means අදහස් වෙනවා. ඒකෙන් අදහස් වෙනවා අන්න. ඔතන තමයි බෝල් කරලා තියෙන්නේ. ඔක තමයි අපි කතා කරන්න යන tense එක. future perfect tense. by 2030 2030 වන විට. by කියන්නේ වන විට කියලා ලියන්න දන්නේ නැත්තම්. by ඔතන තේරුම වන විට වෙද්දි 2030 වෙද්දී you will have worked. ඒක තමයි කියලා දෙන්න යන පාඩම. you ඔබ will have කියන්නේ තියේවි. work කියන්නේ වැඩ කරලා. will have එක දාන්නේ past participle. ක්‍රියාපදයේ past participle එක. හරි ඒක මම කියලා දෙන්න වෙනවම. මේක තේරුම් ගන්න දැනට වැඩ කරලා තියෙන්නේ. past participle කියන්නේ ලා යන්න. හරිද? ඔයා වැඩ කරලා තියෙවි. තේරුම ලියන්න. as කියලා දෙනවනේ. as කියන්නේ lesser. නැත්නම් වශයෙන්. කවුරු ලෙසද? ගෘහ නිර්මාණ ශිල්පියෙක් ලෙස. an architect. හරි. එයින් අදහස් වෙන්නේ 2030 අවුරුද්ද වෙන විට ඔයා ගෘහ නිර්මාණ ශිල්පියෙක් ලෙස වැඩ කරලා තියෙවි. හරි. ඒ වෙද්දි ඔයා ගෘහ නිර්මාණ ශිල්පියෙක් වෙලා ඉවරයි. ඒ කියන්නේ ඒකයි තේරුම. හැබැයි ඒ වෙද්දිත් වැඩ කරනවා, වැඩ කරගෙන යනවා. වැඩ කරන ක්‍රියාව ආරම්භ කරලා ඉවරයි. ප්‍රකාශ් කියනවා ටීචර් why do you say? ඇයි ඔයා කියන්නේ? why කියන්නේ ඇයි? do you say? say කියන්නේ කියනවා. ඇයි ඔයා කියන්නේ like that? like කියන්නේ තේරුම මොකක්ද උතන? උතන like කියන්නේ තේරුම කියන්නේ? ආසයිද? වගේ. උතන like කියන්නේ වගේ. that කියන්නේ ඒ වගේ. like that ඒ වගේ. ඇයි ඔයා ඒ වගේ කියන්නේ? කියලා ටීචර්ගෙන් අහනවා. ටීචර් කියනවා that means එයින් අදහස් වෙනවා by that time. that time කියන්නේ ඒ වෙලාව. by that time කියන්නේ ඒ වෙලාව වෙද්දි. ඒ වෙලාව වෙන විට. we will see. we කියන්නේ අපි. ලියන will see කියන්නේ දකීවි. will see දකීවි. මොකද see කියන්නේ දකිනවා. will දැම්මම වියන්නක් එන්නේ. දකීවි. අනාගතයේ දකීවි. simple future. will see දකීවි. you ඔබව අපි ඔබව දකීවි ඒ කාලෙ වෙද්දි as an architect. ගෘහ නිර්මාණ ශිල්පියෙක් ලෙස. as කියන්නේ ලෙස. එහෙනම් චමෝද්ද 2030 දී අපි දකීවි කවුරු ලෙසද? ගෘහ නිර්මාණ ශිල්පියෙක් ලෙස. හරි. ඔයාව දකින්නේ කවුරුද කියලා හිතන්න. පිටුව 64 එන්න. page number 67. මේක කරන්න කලින් හරි ඔයගොල්ලෝ ග්‍රැමර් පද ගන්න මම නෝට් එකක් දෙන්නම්. take your grammar book.
හරි take your grammar book. හරි ලියගන්න මාතෘකාව future perfect tense කියලා. හරි ඒ කියන්නේ අනාගත සම්පූර්ණ කාලය. අනාගත සම්පූර්ණ කාලය. මේක ගත්තොත් අපේ 9 වෙනි කාලය. ඇක්ටිව් වොයිස් වල 9 වෙනි කාලය. ඉක්මන ලියාගන්න. හරි. මේකෙන් අදහස් වෙන්නේ යමක් අනාගතයේදී කරලා තියෙවි කියලා. ඒකයි මේකේ අදහස. ගොඩක් ලේසි. හරි. කිසියම් ක්‍රියාවක් අවසන් කරලා තියෙවි. අනාගතයේ කිසියම් මොහොතක් වෙද්දී. හරි හෙට වෙද්දී මම හෝම්වර්ක් කරලා තියෙවි. හරි හෙට තමයි අනාගත මොහොත. වැඩේ මොකද්ද හෝම්වර්ක් කරලා තියෙවි. ඒක ඉවර කරලා තියෙවි. සිම්පල්. හරි. ඉක්මන ලියාගන්න මාතෘකාව. ක්‍රමපදය. හරිද? ඊට පස්සේ ලියන අනුමාත්‍රකාවක් main usage කියලා. ඒකේ ප්‍රධාන භාවිතය. කොයි විදිහටද මේ tense එක පාවිච්චි කරන්නේ මේ කාලේ. හරි tenses තමයි වැදගත්ම දේ grammar වල. හරි මේ වගේ term test එකේ ගොඩක් ප්‍රශ්න තියෙයි මේ tense එකෙන්. හරි මම පැහැදිලි කරන්න මොකද කියන්නේ කියලා මාත් එක්කම වේගෙන් ලියන්න මම පැහැදිලි කරන්න. හරි ඉස්සෙල්ලා කියලා ඉන්න කොහොමද කොයිලාද පාවිච්චි කරන්නේ? මේ කාලේ පාවිච්චි කරන්නේ අනාගතයේ කිසියම් මොහොතක් වෙද්දී කිසියම් ක්‍රියාවක් අවසන් කරලා තියෙවි කියලා විස්තර කරන්න. හරි කිසියම් ක්‍රියාවක් ඉවර කරලා තියෙවි අනාගතයේ කිසියම් මොහොතක් වෙද්දී 2030 වෙද්දී මම මගේ උපාධිය සම්පූර්ණ කරලා තියෙවි. 2030 දී ඩිග්‍රී එක කම්ප්ලීට් කරලා තියෙවි කියලා හිතනවා. දැන් අද හිතනවා තාම පටන් අරගෙනවත් නැහැ. දැන් ඔයාලා හිතන්නේ 2030 වෙද්දී මම උපාධිය අවසන් කරලා තියෙවි. හරි එහෙම වෙයිනේ. 2035 වෙද්දී මම සුඛෝපභෝගී මෝටර රථයක් බෙන්ස් එකක් නැත්නම් BMW එකක් මිලදීගෙන තියෙවි. 2035 වෙද්දී. හරි ඒ වගේ හිතන්න. 2035 වෙද්දී ඒ ඇක්ෂන් එක අවසන් කරලා තියෙවි. ඒකයි මේ කියන්නේ. සිම්පල්. හෙට වෙද්දී මම මොනවා කළා තියෙවිද? හෙට වෙද්දී මම හිතන්න මොකක්ද ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. ප්‍රොජෙක්ට් එක සම්පූර්ණ කරලා තියෙවි. හරි. ලියන මාත් එක්ක ඉන්නටක් ගාලා we use අපි පාවිච්චි කරනවා this tense මෙම කාලය to describe විස්තර කිරීමට. සිංහල තේරුම දෙන්න. actions ක්‍රියාවන් which will be finished. ඒ කියන්නේ අවසාන වේවි. by a particular point of time. සිංහල තේරුම දෙන්න. එක්තරා වේලාවකදී, එක්තරා මොහොතකදී in the future අනාගතේ.
බලන්න we use අපි පාවිච්චි කරනවා this tense මේ කාලය මොකටද මේ කාලය අපි පාවිච්චි කරන්නේ to describe විස්තර කරන්නට ක්‍රියාවන් මොන ක්‍රියාවන් විස්තර කරන්නද මෙන්න මේ වගේ ක්‍රියාවන් විස්තර කරන්න මොන ක්‍රියාවන්ද which වලින් මේ ක්‍රියාවන් විස්තර කරනවා මොන ක්‍රියාවන්ද කියලා පැහැදිලි කරනවා which will be finished ඒ කියන්නේ අවසාන වේවි නැත්නම් අවසාන කරાવી එහෙනම් අවසාන කරන ක්‍රියාවන් by වෙන විට කවද වෙන විට අවසාන කරන ක්‍රියාවන්ද particular කියන්නේ එක්තරා point of time එක්තරා මොහොතකදී එක්තරා වේලාවකදී in the future අනාගතේ අනාගතේ එක්තරා මොහොතක් වෙන විට අනාගතේ එක්තරා මොහොතක් වෙන විට අවසාන කරાવી කියලා අපි හිතන ක්‍රියාවන් විස්තර කරන්න තමයි පාවිච්චි කරන්නේ. හරි සිංහල තේරුම දෙන්න. ලියන්න මාත් එක්කම වේගෙන් ලියන්න. අනාගතයේ කිසියම් මොහොතක් වෙන විට කිසියම් ක්‍රියාවක් අවසන් කර තියේවි. යන්න විස්තර කිරීමට භාවිතා වේ. හරි මෙලිය. හරි ලියලා ඉවරන raise your hands. ඉමේජ් හරි. විමුත් හරි. හරි මේක දැන් ප්‍රැක්ටිකල් ගොඩක් ප්‍රැක්ටිකල්. දැන් අපි හිතන ෆියුචර් ප්ලෑන්ස් හිතන්න පුළුවන්. අනාගත සැලසුම් හිතන්න පුළුවන්. හරි ලබන අවුරුද්දේදී මම මොනව කරලා තියෙවිද? මම පන්තියේ පළවෙනියා වෙලා තියෙවි. ඊට පස්සේ තව අවුරුදු 5කින් මොනව කරලා තියෙවිද? 2025 වෙද්දි මොනව කරලා තියෙවිද? 2050 වෙද්දි මොනව කරලා තියෙවිද? මොන වගේ ක්‍රියාවන් අවසන් කරලා තියෙවිද? හරි නිසල් හරි ජනුද හරි සෙනෙත්‍යා හරි විබෝධ හරිද? කුබුදු ආකාශ කුබුදු තාම ලියනවද? ඉවරයිද? ආකාශ හරි. කුබුදු කුබුදු හරි. අත උස්සන්න නැත්නම් I have finished කියලා දාන්න. හරි. ඊට පස්සේ බලමු සූත්‍රය මොකද්ද කියලා. සූත්‍රය කඩපාඩම් කරගන්න වාක්‍ය හදන සූත්‍රය. ෆෝමේෂන් එක. ෆෝම් කියන්නේ හදනවා, ෆෝමේෂන් කියන්නේ සෑදෙන ආකාරය. ඒ කියන්නේ සූත්‍රය. ෆෝමියුලා එක තමයි දෙන්න හදන්නේ. හොඳට අහන් ඉන්න. මේවා ඔක්කොම කර්තෘකාරක වාක්‍ය. ඒ කියන්නේ ඇක්ටිව් වොයිස්. කර්තෘකාරක වාක්‍ය වල මුලින්ම ලියන්නේ කර්තෘව. ක්‍රියාව කරන කෙනා. කර්තෘකාරක කියන්නේ ලොකු දෙයක් නෙමෙයි. ක්‍රියාව කරන කෙනා මුලින් ඉන්න වාක්‍ය. කර්තෘ මුලින් ලියන වාක්‍ය කර්තෘකාරක. ඉංග්‍රීසි වලින් නම් ඇක්ටිව් වොයිස් කියලා කියනවා. හරි එහෙනම් මුලින්ම ලියන්නේ කර්තෘව. ක්‍රියාව කරන කෙනා. සබ්ජෙක්ට් එක. කර්තෘට කියන ඉංග්‍රීසි වලින් සබ්ජෙක්ට් කියලා. ඊට පස්සේ දාන්නේ ක්‍රියාපදේ. කර්තෘ ක්‍රියාව කර්මය. ක්‍රියාපදේ තමයි කාලෙන් කාලයට වෙනස් වෙන්නේ. මේක ක්‍රියාපදේ දාන්නේ will have එක past participle. ක්‍රියාපදේ දාන්නේ will have එක verb එකේ past participle. PP කිව්වේ past participle. හරි.
will have කියන්නේ කරලා තියේවි. verb එකේ past participle කියන්නේ හැමතිස් sorry will have කියන්නේ තියේවි. past participle කියන්නේ කරලා කියන එක. හරි. සිංහල ලියා ගන්න. will have කියන එකේ තේරුම තියේවි. past participle එකේ තේරුම කරලා කියන එක. හරි. දැන් will have played සෙල්ලම් කරලා තියේවි. will have written ලියලා තියේවි. තේරුණාද? අවසානයේ දානවා object එක කර්මය. මොනවද කරලා තියෙන්නේ? කර්මය දානවා අන්තිමට. හරි. මෙන්න කර්තෘ, මෙන්න කර්මය. මෙන්න තියෙනවා ක්‍රියාපදේ. හරි. මේ දෙකේ එකතුව තමයි verb එක. හරි. ඔක ලියලා කොටු කරගන්න ඔක තමයි සූත්‍රය. හරි. ගණන් වල නම් සූත්‍රයකට ඉලක්කම් ආදේශ කරනවා. ඉංග්‍රීසි වල වචන ආදේශ කරනවා. මුලින්ම කර්තෘව ගන්න, ක්‍රියාපදයක් දාන්න, will have එක past participle, ඊට පස්සේ object එකක් ගන්න. ඔක තමයි බේසික් එක. තවත් ඔකට එකතු කරන්න පුළුවන්. හරිද? ඉක්මනට ලියන්න. subject කියන්නේ කර්තෘ, object කියන්නේ කර්මය. මේ PP කිව්වේ past participle කියන එක. past participle කියන්නේ හැමතිස්සෙම ලා යන. කරලා, ලියලා, කාලා, දීලා, නටලා, හරි. ලා යන. හරි. බලමු උදාහරණයක්. හිතන්න මෙහෙම අවස්ථාවක්. ඔයගොල්ලන්ගේ එහා පැත්තේ අසල්වැසියෝ කට්ටිය මේ දවස්වල ගෙයක් හදාගෙන යනවා. හරි. අපි හිතනවා මෙහෙම. ඒගොල්ලෝ ලබන අවුරුද්ද වෙද්දී ගේ හදලා තියේවි. ලබන අවුරුද්ද වෙද්දී අනාගතයේ කිසියම් මොහොතක් වෙන විට. ඒ කියන්නේ ලබන අවුරුද්ද වෙන විට. මොකද්ද ක්‍රියාව? ගේ හදනවා කියන ක්‍රියාව අවසන් කරලා තියේවි. ඔවුන් ගේ හදලා තියේවි ලබන අවුරුද්ද වෙද්දී. සිම්පල්. කවුද කර්තෘ? ඔවුන්. ඔව්හු. they. ක්‍රියාපදයේ සූත්‍රයට ආදේශ කරන්න. will have කියන්නේ තියේවි. හදලා, ගොඩනගලා. ගොඩනගනවා කියන්නේ built. ඒකේ past participle t දාන්න ඕන. එතන d આવොත් හදනවා. ගොඩනගනවා. ගොඩනගලා කියන්නේ built. past participle එක. එහෙනම් හදලා තියේවි මේ කියන්නේ. නැත්තම් ගොඩනගලා තියේවි. මාරු කරලා එන්නේ. තියේවි හදලා විදිහට එන්නේ. හරි. ඔන්න ඔවුන් හදලා තියේවි මොකද්ද? ඔවුන්ගේ නිවස. ඔවුන්ගේ කියන්නේ දෙයයි. ඔවුන්ගේ ගේ දෙයයි. තාම පදිංචි වෙලා නැහැ. ඒක නිසා house කියලා ගන්න. පදිංචි වුණාට පස්සේ තමයි home එක වෙන්නේ. පවුලේ සමාජිකයොත් එක්ක. ඔවුන් හදලා තියේවි ඔවුන්ගේ නිවස. ඔවුන්ගේ ගෙදර by next year. by කියන්නේ වෙන විට. next year කියන්නේ ලබන අවුරුද්ද. හරි. ලියටක් ගන්න. ඔන්න පළවෙනි උදාහරණය. they තමයි කර්තෘ, will have built තමයි ක්‍රියාපදේ. එක පොඩ පෙළ ගන්න. මෙන්න ඉන්නවා කර්තෘ. මෙන්න තියෙනවා verb එක. ඔවුන්ගේ නිවස තමයි කර්මය. object එක. හරි සරලයි. කර්තෘ, ක්‍රියාව, කර්මය. හදන්නේ මොකද්ද? හැදීමට ලක් වෙන්නේ නිවස. ඒක තමයි කර්මය. හදන්නේ කවුද? ක්‍රියාව කරන්නේ කර්තෘ they. හරියට. හරි. මම්මගේ උපාධිය සම්පූර්ණ කරලා තියේවි 2030 වෙන විට. පුළුවන්ද කියන්නේ උදාහරණේ? මම මගේ උපාධිය සම්පූර්ණ කරලා තියේවි. එතකොට මම
සම්පූර්ණ කරලා තියෙවි. සම්පූර්ණ කරලා තියෙවි. මොකද්ද? මගේ උපාධිය. 2030 වෙද්දි. පුළුවන්ද කියන්නේ? Can you tell me? මම මගේ උපාධිය 2030 වෙන විට සම්පූර්ණ කරලා තියෙවි. කාටද පුළුවන් කියන්නේ? කියන්නේ? I will have finished my degree by මොකක්ද අවුරුද්ද 2030. 2030 2030. හරි. finish කියන්නේ එපා, ඊට වඩා හොඳයි completed. සම්පූර්ණ කරලා තියෙවි. completed යන්න. හොඳයි. very good. මම I will have එක past participle දාන්න. මේ past participle කඩපාඩම් කරගන්න. ඔයා මේක දන්නේ නැහැ කියන්නේ ඔයාට මේ future මේ tense එක තේරෙන්නේ නැහැ නෙමෙයි. මේක දන්නේ නැත්නම් ඒ පරණ දැනීම මතක නැහැ. ඒකයි. ඒක පාඩම් කරගන්න වෙන්නේ. ඒක කඩපාඩම් කරගන්න වෙන්නේ. ඒක දන්නේ නැහැ කියලා බය වෙන්න එපා. ඒ කියන්නේ මේක තේරෙන්නේ නැහැ නෙමෙයි. past participle කඩපාඩම් කරගන්න වෙනවා. completed කියන්නේ සම්පූර්ණ කරලා. සම්පූර්ණ කරලා තියෙවි. I will have completed මොකද්ද මගේ උපාධිය? my degree. අවද වෙද්දිද by 2030 2030 වෙන විට. හරි. එහෙනම් වගේ අනාගත සැලසුම් සියල්ල කියන්න පුළුවන් මේ විදිහට. Number 3. උදාහරණ දෙන්න. හරි. මම සුඛෝපභෝගී. හරි. එහෙම. මෙන්න මෙහෙම එකක්. මොකද්ද වචනේ ඉංග්‍රීසි වලින්? සුඛෝපභෝගී වල මොකද්ද ඉංග්‍රීසි වලින් කියන්නේ? luxurious. හරි. මම සුඛෝපභෝගී කාර් එකක්, මෝටර් රථයක් 2035 වෙද්දි මිලදීගෙන තියෙවි. කොහොමද කියන්නේ? මම මිලදීගෙන තියෙවි. දැන් buy එකේ past participle හිතන්න. Okay. මම මිලදීගෙන තියෙවි සුඛෝපභෝගී මෝටර් රථයක් 2035 වෙද්දි. පුළුවන්ද කියන්නේ? කැමති කෙනෙක් කියන්නේ? I will have bought a luxurious car by 2035. 2035. Very good. Excellent. මම නම් I මිලදීගෙන තියෙවි කියලා කියන්නේ will have එක buy කියන්නේ මිලදී ගන්නවා. එයාගේ past tense bought කියන්නේ මිලදී ගත්තා. past participle උත් ඒකමයි bought ම තමයි. මිලදීගෙන කියන එක. sir Okay. sir ඉස්සෙල්ලා formation එකේ දුන්නේ subject plus will be plus past participle plus object නේ. will have එක. oh will have has එන්නේ නැද්ද? නෑ. කවදාකවත් has දාන්න බෑ. will එකට පස්සේ have විතරමයි. will එකට පස්සේ දානවා නම් have විතරමයි පුළුවන්. මේ ප්‍රශ්න අහන්න හොඳයි. have විතරයි පුළුවන්. ඒක වචන උනත් බහු වචන උනත් will එකට පස්සේ have විතරමයි. හරි. මම මිලදීගෙන තියෙවි. මොකද්ද? a luxurious car. luxurious කියන්නේ සුඛෝපභෝගී. by වෙන විට 2035 2035 වෙන විට. ඔයාලා කැමති අවුරුද්දක් දාගන්න කවද වෙද්දිද කියලා හිතන්න. හරි. can you give me examples? උදාහරණ දෙන්න පුළුවන්ද? මම මෙන්න මේ දේවල් අනාගතේ මේ අවුරුද්ද වෙද්දි කරලා තියෙවි. කියන්නේ දැන් 2035 වෙද්දි කාර් එක අරගෙන ඉවරයි. 2030 වෙද්දි උපාධිය සම්පූර්ණ කරලා ඉවරයි. තාම පටන් අරගෙනවත් නැහැ.
දැන් මෙතෙන්දි මේ කට්ටිය ගේ හදලා ඉවරයි ලබන අවුරුද්ද වෙද්දි. මෙතෙන්දි නම් මේ කට්ටිය ක්‍රියාව පටන් අරන් දැන් මේ දවස්වල හදාගෙන යනවා. හරි එහෙනම් ක්‍රියාව පටන් ගන්න අවස්ථාව ක්‍රියාව අතීතයේ පටන් ගත්ත වෙන්න පුළුවන්. හරි ගේ හදන එක අතීතයේ පටන් ගත්තේ. එහෙම නැත්නම් ගේ හදන එක දැන් පටන් ගන්නවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ලබන මාසේ පටන් ගන්නවා වෙන්නත් පුළුවන්. ක්‍රියාව පටන් ගන්න මොහොත වැදගත් නැහැ. පටන් ගත්තේ කවද්ද අතීතයේද දැන්ද අනාගතයේද කියන එක වැදගත් නැහැ. හැබැයි වැදගත් වෙන්නේ අනාගතයේ වෙද්දී. අනාගතයේ මෙන්න මේ කිසියම් අවස්ථාවකදී ලබන අවුරුද්ද වෙද්දී ක්‍රියාව අවසන් කරලා තියෙයි එච්චරයි. අනාගතයේ මේ මොහොත වෙද්දී ක්‍රියාව ඉවර කරලා තියෙයි. පටන් ගන්න වෙලාව වැදගත් නැහැ. හරියට තේරුම් ගන්න. හරි. තව උදාහරණයක් ගමු. දැන් හිතන්න කවුරු හරි එක්කෙනෙක් දැන් නුවරට පිටත් වෙනවා. හරි පළාතින් පළාතට යන්න බෑ මොකද පර්මිෂන් එකක් අරගෙන යනවා. නුවරට යනවා දැන් තමයි පිටත් වෙන්නේ. දැන් කොළඹින් පිටත් වෙනවා. ඔහු අපි හිතමු ඔහු රෑ කීය වෙද්දිද? හරි. හවස 6 වෙද්දි කියලා හිතමු. වෙලාසින් යනවනේ. හරි. ඔහු හවස 6 වෙද්දි නුවරට ගිහිල්ලා තියෙවි. කොහොමද කියන්නේ? ඔහු අද හවස 6 වෙද්දි නුවරට ගිහිල්ලා තියෙවි. ඒකත් ක්‍රියාවක් නේ. අනාගතයේ කිසියම් මොහොත තමයි අද හවස 6. ඒකත් අනාගතයේ කිසියම් මොහොතක් නේ. ඒ ළඟ අනාගතේ වෙන්නත් පුළුවන්. දුර අනාගතේ වෙන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. අද හවස 6 වෙද්දි ඔහු නුවරට ගිහිල්ලා තියෙවි. නුවර යනවා කියන ක්‍රියාව හවස 6 වෙද්දි ඉවර කළා තියෙවි. කිසියම් ක්‍රියාවක් අවසන් කරලා තියෙවි. තේරුණා නේද? කොහොමද කියන්නේ? ඔහු ගිහිල්ලා තියෙවි නුවරට. පුළුවන්ද කියන්නේ? ජනුද පුළුවන්ද? නිමේෂ් දිමුත් පුළුවන්ද? අලුත් කට්ටිය කතා කරන්න. පුළුවන්ද කියන්නේ? ඔහු ගිහිල්ලා තියෙවි. කොහෙටද? නුවරට. හවස 6 වෙද්දි. He will have went Oh, he will have went Hmm. by candy 6 o'clock. සෙනෙත්. ඔහු නම් he නම් will have ගිහිල්ලා කියන්නේ went ද go කියන්නේ යනවා went කියන්නේ ගියා ගිහිල්ලා කියන්නේ past participle එක Gone. gone අඩපාඩම් තියෙනවා නම් හරි හොඳයි ආ ඒක විතර වැරදිද ඔහු ගිහිල්ලා තියෙවි ගිහිල්ලා කියන්නේ gone ගිහිල්ලා තියෙවි හරි මෙන්න ගිහිල්ලා past participle කියන්නේ ලා යන ගොඩක් වෙලාවට ගිහිල්ලා තියෙවි හරි ඔහු ගිහිල්ලා තියෙවි කොහෙටද will have එක past participle නුවර කියන්නේ candy k capital proper noun නුවරට කියන to දානවා නුවරට to candy කීය වෙද්දිද by 6 pm නේ by 6 pm පස්කරු 6 වෙන විට in the evening හවස in the evening කියන්නේ හවස අද හවස 6 වෙද්දි මේ නුවර යනවා කියන ක්‍රියාව ඉවර කරලා තියෙවි. එහෙනම් හරියටම 6 වෙද්දි නුවරට ගිහිල්ලා තියෙවි. 6ට කලින් ඕනම වෙලාවක 6 වෙද්දි ගිහිල්ලා ඉවරයි. 5:30ට ගිහිල්ලා තියෙවි. 5:30ට ගිහිල්ලා වුණාම ඉතින් 6 වෙද්දි ගිහිල්ලා ඉවරයි. 5:59ට ගියත් කියන්න පුළුවන් 6 වෙද්දි ගිහිල්ලා තියෙවි. හරිද? හරි. අපි ලබන සතියේ වෙද්දි අපේ ව්‍යාපෘතිය අවසන් කරලා තියෙවි. නැත්නම් සම්පූර්ණ කරලා තියෙවි. කොහොමද කියන්නේ? ප්‍රොජෙක්ට් එක සම්පූර්ණ කරලා තියෙවි. ලබන සතියේ වෙද්දි. අපි ලබන සතියේ වෙද්දි අපගේ ව්‍යාපෘතිය
සම්පූර්ණ කරලා තියෙවි. පුළුවන්ද කියන්නේ? speak කියන්න බෑ. අපි නම් මොකද කියන්නේ? අපි නම් we. TAV නම් will have. සම්පූර්ණ කරනාට කියන්නේ complete. හරි. දැන් finish කරනවා නිකන් ව්‍යාපෘති ඉවර කළා. කාලා දාලා වගේ. එහෙම හිතන්නත් පුළුවන්. කියන්න පුළුවන්. හරි ඒත් හරි. ඊට වඩා හොඳයි completed ගන්න එක. past participle ed දාන්න තියෙන්නේ. හරි. ගොඩක් වෙලාවට ed දාලා තමයි හැදෙන්නේ. past tense සහ past participle. ඒ කියන්නේ සම්පූර්ණ කරලා තියෙන්නේ. මොකද්ද? අපේ project එක. our project. අවද වෙද්දිද? by වෙන විට next week ලබන සතිය. ලබන සතිය වෙන විට. ඉක්මනට අපි ලබන සතිය වෙන විට අපගේ ප්‍රොජෙක්ට් එක සම්පූර්ණ කරලා තියෙන්නේ. ඉස්කෝලේ මොනවාරි ප්‍රොජෙක්ට් එකක් දෙනවා ලබන සතිය වෙද්දි කම්ප්ලීට් කරලා ඉවරයි. හරි. අවසාන එක චුට්ටක් මම ඒක දික් කරලා ගන්නම්. හරි. හැබැයි පැහැදිලි කරලා දෙනවා. පොඩ්ඩක් දිග වාක්‍යයක් පොඩ්ඩක් ලියන්න බලන්න. හරි. මගේ අම්මා රසවත් ආහාරයක් හදලා තියේවි. තාත්තා ගෙදර එන විට. කොහොමද කියන්නේ? තාත්තට ඇවිල්ලා කන්න තියෙන්නේ. තාත්තා ගෙදර එන විට මගේ අම්මා රසවත් ආහාරයක් හදලා තියෙවි. නැත්නම් පිළියෙල කරලා තියෙවි. පුළුවන්ද කියන්නේ? මුල් කොටස කියන්න බෑ. මගේ අම්මා රසවත් ආහාරයක් හදලා තියෙවි. මුල් කොටස කියන්න. අලුත් අය කතා කරන්නකෝ. මගේ අම්මා රසවත් ආහාරයක් පිළියෙල කරලා තියෙවි. prepared. ඔනේ verb එකක් කිව්වා prepared. නැත්නම් cooked. Go. Right. My mom will My mom will have හොඳයි. cooked. හරි රසවත් ආහාරයක්. food. ඔව් a delicious food රසවත් ආහාරයක්. හරි. මගේ අම්මා හදලා තියෙවි රසවත් ආහාරයක්. හරි අපි ලියමු. මම් කියලා කියන්න එපා මේ ලියද්දි කතා කරද්දි මම් ලියද්දි mother. My mother TAV නම් will have පිළියෙල කරලා කියන්නේ prepared. පිළියෙල කරලා තියෙන්නේ. මොකද්ද රසවත් ආහාරයක්? a delicious අපිම කැම වේලක් කියලාම. meal කියන කැම වේල ආහාර වේල. ආහාර වේල කැම වේල meal. හරි. අතට එකක් විතරක් මදි. කැම වේලක්ම ඕන. හරි. මගේ අම්මා පිළියෙල කරලා තියෙවි delicious රසවත් ආහාර වේලක්. කොයි වෙලාව වෙද්දිද? අම්මා මේ වැඩේ කරලා තියෙවි තාත්තා ගෙදර එන වෙලාව වෙන විට. ඉතින් තාත්තා ගෙදර එන රෑ 8ට වෙද්දි වැඩේ කරලා ඉවරයි. කැම හදලා ඉවරයි. හරි. වෙලාව වෙන විට කියන්න පුළුවන් by කියන්නේ වෙන විට the time. මෙන්න මේ වෙලාව වෙන විට by the time කියන්නේ මේ වෙලාව වෙන විට. වෙලාව වෙන විට මොන වෙලාවේද? දැන් කියන මගේ තාත්තා එනවා ගෙදර. මගේ තාත්තා my father එනවා නම් come තාත්තා ඒක වචනේ නිසා comes ගෙදර home. මතක තියාගන්න මේ by the time ඊට පස්සේ when වගේ ඒවාට පස්සේ ඕන when කියලා යන්නත් පුළුවන්. when my father comes home කියලා යන්නත් පුළුවන්. when දාන්න පුළුවන් by the time වෙනකොට. when කියන්නේ විට. තාත්තා ගෙදර එන විට. when එකට පස්සේ අනාගතය ගැන කතා කරද්දී
සිම්පල් ප්‍රසන්ට් වල පාවිච්චි කරනවා. ටෙන්ස් එක සිම්පල් ප්‍රසන්ට් ආ. ඒ කියන්නේ තාත්තා තමයි ඇවිල්ලානේ අනාගතේ තමයි එන්නේ. අනාගත තමයි. හැබැයි කතා කරන්න ඕන when එකට පස්සේ by the time එකට පස්සේ simple present tense එක නීතියක්. හරි. my father comes කියන්නේ මගේ තාත්තා එනවා. එහෙනම් මගේ තාත්තා එන විට නැත්නම් මගේ තාත්තා එන වෙලාව වෙන විට. හරි when එක මෙතන ඉවත් කරමු කොහොමද අපි? when කියලා දාන්න පුළුවන් ඕන. අද රැ නම් tonight කියලා දාමු. tonight අද රැට. tonight කියන්නේ අද රැට. එහෙනම් අද රැ තාත්තා ගෙදර එන වෙලාව වෙන විට අම්මා රසවත් ආහාරයක් හදලා තියෙනවා. ඉක්මලියනේ. My mother will have prepared. මගේ අම්මා පිළියෙල කරලා තියෙවි මොකද්ද? a delicious meal රසවත් ආහාර වේලා. කොයි වෙලාවෙදිද? වෙලාව වෙන විට. මොන වෙලාවද? My father comes home tonight. තාත්තා අද රෑ ගෙදර එන වෙලාව වෙන විට. හරි ඒ වගේ දිග වාක්‍යයක් හදන්න පුළුවන් ආ. ඕන I will have slept මම නිදාගෙන තියේවි by the time my father comes home tonight. මේකටම දාන්න පුළුවන් තාත්තා අද රෑ ගෙදර එනකොට I will have slept මම නිදාගෙන තියේවි. හරි. දැන් පොඩි අනුමාත්‍රකාවක් දාගන්න පාඩම ඉවරයි ආ. positive form කියලා. positive form. ඒ කියන්නේ ඇත යන අර්ථයේ වාක්‍ය. හරි. බලමු මේක කොහොමද නෙගටිව් කරන්න කියලා. නැහැ කියලා ගන්නේ කොහොමද කියලා එක උදාහරණකින් එච්චරයි. පාඩම ඉවරයි. අපි දිනලා තියෙවි මැච් එක. මොකද ටෙස්ට් මැච් එකක් ගහනවා. අපි හෙට වෙද්දි මැච් එක දිනලා තියෙවි කියලා හිතනවා. කොහොමද කියන්නේ? කියන්න බෑ. අපි දිනලා තියෙවි මැච් එක හෙට වෙද්දි. speak. We will have won the match by tomorrow. By tomorrow. Very good. අපි නම් we තියෙවි නම් will have අපි තියෙවි. දිනනවා කියන්නේ win, දිනුවා කියන්නේ won, දිනලා කියන්නේ won. මේ දිනලා past participle ලා යන්නේ. අපි දිනලා තියෙවි. හරි අපි දිනලා තියෙවි. මොකද්ද match එක? the match. හෙට වෙද්දි by tomorrow. හරි දැන් තව ලකුණු 50ක් වගේ ගහන්න තියෙන්නේ. විකට්ස් තියෙනවා ඕන තරම්. හෙට වෙද්දි දිනලා තියෙවි. අද දවසේ මැච් එක ඉවරයි. තව ලකුණු 50ක් විතර තියෙනවා. විකට්ස් තියෙනවා 6ක් 7ක් විතර. එහෙනම් හෙට වෙද්දි දිනලා තියෙවි. හරි මේක නෙගටිව් ෆෝම් වුණා. දැන් එන්නේ මේක අනිත් පැත්තනේ නේද? දැන් සාමාන්‍යයෙන් එහෙම වෙන අඩුයිනේ. නෙගටිව් ෆෝම් වලට මොකද කියන්නේ? හරි අපි දිනලා නොතිබේවි. ඒක කොහොමද කියන්නේ? දිනන එකක් නැහැ හෙට වෙද්දි. දිනලා නොතිබේවි. කොහොමද කියන්නේ? මේකම. We will not have won the match tomorrow. පන්ති ඉවර වෙන්නේ 2:04 4:30 4:00. හරි. නෙගටිව් ෆෝම් දාන්න නොට් එක දාන්න මෙතෙන්ට. We will not have won the match by tomorrow. ලියන්න ගන්න. කමස් දාන්න ප්‍රශ්නයක් නැහැ. විභාගයට කමස් දාන්න එපා. නෝට් එක ලියද්දි දාන්න ප්‍රශ්නයක් නැහැ. අපි will not have කියන්නේ නොතිබේ. කියන්නේ මේකේ තේරුම නොතිබේ.
ඕන මේක won't have කියලා කෙටි කරන්නත් පුළුවන්. දැන් will not want කියලා කෙටි කරන්න පුළුවන්. හරි කතා කරද්දී නම් want කියන්නේ will not කෙටි කළාම. spoken නම් මේක want කියලා කියනවා. will not. We won't have won the match by tomorrow. හරි. question 4. අපි දිනලා තියේවිද මැච් එක හෙට වෙද්දි? ප්‍රශ්නයක් හදනවා. ප්‍රශ්නයක් කොහොමද අහන්නේ? අපි හෙට වෙද්දි දිනලා තියේවිද මැච් එක? තියේවිද? දිනලා තියේවිද? කොහොමද ප්‍රශ්නේ හදන්නේ? will we have ඔව්. will එක ඉස්සරහට ගන්න. බලන්න මේ හරි ලේසි. we will have won කියන අපි දිනලා තියේවි. තියේවිද කියලා ප්‍රශ්නේ හදන්න මේ will කියන වචනේ ඉස්සරහට ගන්න. හරි will කියන helping verb එක ඉස්සරහට ගත්තාම හරි. will we have will එක ඉස්සරහට ගත්තාම will we දැන් මෙතන will නැහැ ඒක නිසා have will we have won the match by tomorrow එක ප්‍රශ්නේ. දැන් එහෙනම් will we have won අපි දිනලා තියේවි. බලන්න will have won කියන එක තියෙන තැන් දෙකක. අපි දිනලා තියේවිද? දැන් තේරුම දිනලා තියේවිද? තියේවිද දිනලා? දැන් දිනලා තියේවිද? the match තරගය කවද වෙද්දිද? by tomorrow හෙට වෙද්දි. අපි හෙට වෙද්දි මැච් එක දිනලා තියෙයිද? අවසාන එක question form negative. දිනලා තියෙයිද කියලා ප්‍රශ්න අහන්න පුළුවන්. දිනලා තියෙන එකක් නැද්ද කියලාත් අහන්න පුළුවන්. question form negative. මේක ඇත්තට positive ප්‍රශ්න, ඇත යන අර්ථයේ ප්‍රශ්න, මේක negative ප්‍රශ්න. මේ දිනලා තියෙවිද? මේ දිනලා නොතියේවිද? ඒක කොහොමද අහන්නේ? දිනලා තියෙන එකක් නැද්ද? Will we not have? Will we not have won the match by tomorrow? Will we මෙතෙන්ට තමයි not දාන්නේ. මෙතන නෙමෙයි මෙතෙන්ට. Will we not have won the match by tomorrow? මේකමයි යා. මේවා මේනවා. Will we not have won the match by tomorrow? අපි හෙට වෙද්දි මැච් එක දිනලා නොතිබේවිද? මේ කියන්නේ නොතිබේවිද? නොතියේවිද? නැත්නම් නොතිබේවිද? දිනලා නොතිබේවිද? චුට්ටක් එකක් පැන්සලෙන් ලියගන්න. දැන් වෙන පාඩකින් ලියගන්න. අවශ්‍ය නම් මේක කෙටි කරලා ගන්න බලන්න ස්පෝකන් වලදී want we have won එහෙම යන්නත් පුළුවන්. ඒ ස්පෝකන් ඉංග්‍රීසි. අර will එකයි not එක එකට අරන් කෙටි කරා. will not කියලා මෙතන දාන්න බෑ. හැබැයි want කියලා දාන්න පුළුවන්. මේ will සහ not එකට ගත්තා. will not එකතු කරලා want හැදුවා. ඒක ගත්තා මෙතෙන්. ඊට පස්සේ we තියනවා. have තියනවා. want තියනවා. ඒ විදිහට ගියා. හරි දැන් අච්චු පොත ගන්න. ඔච්චරයි future perfect එකට දෙන්නේ. හරිද? දැන් මේ පාර රචනයක් එන්න පුළුවන් my future plans ගැන ලියන්න කියලා. එතකොට ඔයාලට future perfect tense එක දාලා ලියන්න පුළුවන් ඇති වෙනකම්. මම මේ කාලෙදී මොනවද කරලා තියෙයිද? හරිද ලියලිවරද? හරියක්. හරි. ඉවරය පිටුව 67 දින උඩම. හරි මේ කොළ පාට තියෙන පිටුව 67. අන්න ඒක කියව ගන්නටක් දාලා. පිටුව 67 උඩම තියෙන වාක්‍යය කියව ගන්න.
හරියක්. ඒ වාක්‍ය ටික කියව ගන්න. පිටුව 67 උඩම. ස්පෝකන් ඉංග්‍රීසි එකේ එන්න තියා එන්න. මගරින් එපා. 64 තියෙනවා. හරිද බලමුද? ලියලා ඉවරනේ හැමෝම. Look at the following sentence. Look at බලන්න the following sentence. Following කියන්නේ පහත sentence වාක්‍ය. පහත වාක්‍ය දිහා බලන්න. Taken. Taken කියන්නේ අරගත්තු. හරි taken කියන්නේ past participle එකක්. හැබැයි මෙතන තේරුම අරගත්තු. ඒ කියන්නේ මේක නාම විශේෂණයක් මෙතෙන්දී ක්‍රියාපදයක් නෙමෙයි. අරගත්තු වාක්‍ය. වාක්‍ය කියන්නේ නාම පදයක්. අරගත්තු taken කියන්නේ නාම විශේෂණයක්. වාක්‍ය කියන නාම පදේ විස්තර කරනවා. හරි. taken අරගත්තු from the conversation. සංවාදයෙන් conversation කියන්නේ සංවාදය. සංවාදයෙන් අරගත්තු පහත වාක්‍ය දිහා බලන්න. හරි. That means එයින් අදහස් වෙන්නේ by 2030 2030 වන විට you will have worked. ඔයා will have worked. වැඩ කරලා තියෙවි. ඔන්න will have එක past participle තියෙනවා. එහෙනම් future perfect මතක් වෙන්න ඕන. ඔයා වැඩ කරලා තියෙවි. as an architect. ගෘහ නිර්මාණ ශිල්පියෙක් ලෙස. 2030 වෙද්දී ඔයා architect කෙනෙක් ලෙස වැඩ කරලා තියෙවි. The above form ඉහත form එක කියන්නේ ඉහත ස්වරූපය form එක කියන්නේ ස්වරූපය is different. different කියන්නේ වෙනස්, is කියන්නේ වෙනවා. වෙනස් වෙනවා. from the future form. අනාගත කාලයෙන් වෙනස් වෙනවා. අපි සාමාන්‍ය කතා කරන අනාගත කාලය නෙමෙයි. දැන් will work කියන්නේ වැඩ කරાવી. මේ කියන්නේ වැඩ කරાવી. මෙන්න සාමාන්‍ය අනාගතේ. will have work කියන්නේ වැඩ කරලා තියෙවි. ඒකෙන් වෙනස් නේ. will have එක past participle ආවොත් වැඩ කරાવી නෙමෙයි වැඩ කරලා තියෙවි. වෙනස් නේද? will work වැඩ කරાવી will have work වැඩ කරලා තියෙවි. වෙනස්. මේකෙන් කියන්නේ නිකම්ම වැඩ කරાવી. අනාගතේ වැඩ කරાવી. මේකෙන් කියන්නේ වැඩ කරලා තියෙවි. වැඩ කරන එක අවසන් කරලා තියෙවි. නැත්නම් වැඩ කරන එක පටන් අරන් තියෙවි. අදහස් දෙකම ගන්න පුළුවන්. හරි. දැන් ආකිටෙක්ට් කෙනා වැඩ කරන එක පටන් අරන් තියෙවි. අනිත් ගොඩක් අවස්ථාවලදී වැඩ කරන එක අවසන් කරලා තියෙවි. හරි බලමු අපි උදාහරණ. He will have left. left කියන්නේ පිටත් වෙලා. ලියන්නේ left පිටත් වෙලා. will have කියන්නේ තියෙවි. ඔහු පිටත් වෙලා තියෙවි. කියන්නේ පිටත් වෙන එක ඉවරයි. පිටත් වෙලා තියෙවි. by the time ඔන්න වෙලාව වෙන විට. the time කියන්නේ වෙලාව, by කියන්නේ වෙද්දි. වෙලාව වෙන විට. you go ඔබ යනවා. ඔබ යන වෙලාව වෙන විට. මොකටද? to see බලන්නට, දකින්නට. him ඔහුව. ඔබ ඔහුව බලන්නට නැත්නම් හමු වෙන්නට යන වෙලාව වෙන විට ඔහු පිටත් වෙලා තියෙවි. ඔයා හෙට යනවා. ඔයා යාළුවෙක් හම්බෙන්න යනවා. අනාගතේ යාළුවෙක් හම්බෙන්න යනවා. ඒ වෙලාව වෙද්දි ඔහු කිසියම් ක්‍රියාවක් අවසන් කරලා තියෙවි. ඒ කියන්නේ මොකද්ද මෙතන ක්‍රියාව? ඔහු ගෙදරින් පිටත් වෙනවා කියන ක්‍රියාව අවසන් කරලා තියෙවි. එහෙනම් ඔහු පිටත් වෙලා තියෙවි. ඔයාලා ගෙදරට යද්දි ඔහු පිටත් වෙලා තියෙවි. අනාගතයේ කිසියම් මොහොතක් වෙද්දි ඔහු පිටත් වෙන ක්‍රියාව අවසන් කරලා තියෙවි. කියන්නේ left කියන්නේ පිටත් වෙලා. සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා වගේ අඩුවෙන් පෙන්නන්නේ. සිග්නල් මොකක් හරි අවුලක් තියෙනවා. සමහරවිට මට කියන්නේ මයික් එක පෙන්නන්නේ නැහැ වගේ. බලමු දැන් පොඩක්. දැන් නම් පෙන්නනවා. හැබැයි මම දැක්ක කී පාරක් ඔයාගේ සිග්නල් ප්‍රශ්නයක් පෙන්නනවා. හරියයි හැබැයි. තපරක් දෙයක් වගේ තිබිලා නැතුව ඒක. හරි බලන්න ඊට පස්සේ එක he will not have left. will have left කියන්නේ පිටත් වෙලා තියෙවි. කියන්නේ will have left කියන්නේ පිටත් වෙලා තියෙවි කියලා. will not have left කියන්නේ එහෙනම් මොකද්ද? පිටත් වෙලා නොතිබේවි.
පිටත් වෙලා නොතිබේවි කියලා ලියන්න. By the time වෙලාව වෙද්දී you go to see him. ඔයා ඔහුව හමු වෙන්න යන වෙලාව වෙද්දී ඔහු පිටත් වෙලා නොතිබේවි. හරි. මේක නෙගටිව් ෆෝම් එකනේ. ඔන්න නෙගටිව් ෆෝම් එක. ඊට පස්සේ ප්‍රශ්නේ අපි ලියුවා මේව නෝට්බුක් එකේ. will එක ඉස්සරහට ගන්නවා. හරි. දැන් මේ වගේ මේ will එක ඉස්සරහට ප්‍රශ්නේ හදනවා. දැන් he will have left කියන ඔහු පිටත් වෙලා තියෙවිනේ. ඔහු පිටත් වෙලා තියෙවි. පිටත් වෙලා තියෙවිද කියලා අහන will එක ඉස්සරහට ගන්නවා. Will he have left? ඒක නේ වෙලා තියෙන්නේ. ප්‍රශ්නේ. ලියන පිටත් වෙලා තියෙවිද? By the time වෙලාව වෙන විට you go to see him. ඔබ ඔහුව හමු වෙන්න යන වෙලාව වෙන විට ඔහු පිටත් වෙලා තියෙවිද? හරි. Not නිරීක්ෂණය කරන්න how කොහොමද කියලා the verb ක්‍රියාපදය is formed හැදෙන්නේ. is formed කියන්නේ හැදෙන්නේ. passive voice. ක්‍රියාපදය හැදෙන්නේ කොහොමද කියලා නිරීක්ෂණය කරන්නලු. ඔන්න සූත්‍රයේ ක්‍රියාපදයේ හැදෙන සූත්‍රය is formed කියන්නේ හැදෙනවා හරිද? will have එක past participle. අපි ලියුවානේ will have එක past participle. it is called ඒකට කියනවා. called කියන්නේ කියනවා මොකක් කියලාද? future perfect tense කියලා කියනවා ඒකට. හරි. ඊට පස්සේ පොඩි ඇක්ටිවිටි එකක් තියෙනවා. එතකොට මොකද කරන්න තියෙන්නේ? ක්‍රියාපදේ දාන්නයි තියෙන්නේ. will have එක past participle දාන්න. හරි ලේසි. කරන්න බෑ ටක් ගාලා. අච්චුපතේම කරන්න පැන්සලෙන්. අච්චුපතේම පැන්සලෙන් කරන්න. will have එක past participle දාන්නයි තියෙන්නේ. ඉක්මනට කරන්න. The cake walk very easy. පිටුව 67. පැන්සලෙන් කරන්න. fall එකේ past participle දෙන්න. number 3 fallen. fall කියන්නේ වැටෙනවා. fell කියන්නේ වැටුණා. fallen කියන්නේ වැටිලා. කොහෙද වැටලා තියෙන්නේ? නින්දට වැටිලා නේ. කොහෙවත් වැටිලා නෙමෙයි නින්දට වැටිලා. හරි fallen asleep කියන්නේ නින්දට වැටිලා. get එකේ past participle got. gotten කියලා කියනවා. මෙහෙම එකකුත් තියෙනවා. මේ American English. මේක US. මේක UK British English. American English තමයි gotten. අපි ඉගෙන ගන්න British නේ. නම් got. Past participle got. අනිත් ඒවාට ඔක්කොම ed දාන්න තියෙන්නේ. ලේසි. ed දාන්නයි තියෙන්නේ. අනිත් ඒවා හැම එකම ed. හරි වුණා අත උස්සන්න. Raise your hand. තුන්දෙනෙක් ඉවරයි. නිමේෂ් හරිද? නිමේෂ් ආකාශ් කවදා සිම්බල්ස් දාන්න එපා. නිමේෂ් හරිද? හරිද? හරි. ආකාශ් simple ah cake walk. බලමුද එහෙනම්? ආකාශ් බලමුද?
හරි අපි බලමු. Number 1. By this time. By කියන්නේ වෙන විට. This time කියන්නේ මොකද්ද? මේ වෙලාව. මේ වෙලාව වෙන විට. මේ වෙලාව වෙද්දි. කවද්ද? හෙට. අපි එහෙම කියනවනේ හෙට මේ වෙලාව වෙද්දි. හෙට මේ වෙලාව වෙන විට. හරි. ඒ කියන්නේ හෙට හවස 4:10 වගේ වෙද්දි. හෙට මේ වෙලාව වෙන විට I මම මොකද උත්තරේ? Will have completed. Yeah. Will have එක past participle දාන්න. මම සම්පූර්ණ කරලා තියෙයි. I will have completed. සම්පූර්ණ කරලා තියෙයි. මොකද්ද? My report. මගේ වාර්තාව report එක. වාර්තාව. Number 2. හරි හෙට මේ වෙලාවෙදී මම මගේ report එක සම්පූර්ණ කරලා තියෙයි. ඒ ක්‍රියාව අවසන් කරලා තියෙයි. It is already 6 o'clock. Already කියන්නේ දැනටමත්. Already ලියන තේරුම දැනටමත්. හරි. It is කියන්නේ ඔතන තේරුමක් නැහැ it is වලට. වාක්‍යයට කතරු කෙනෙක් නැති නිසා it ගන්නවා, ක්‍රියාපදයක් නැති නිසා is ගන්නවා. තේරුමක් නැහැ. Already කියන්නේ දැනටමත් 6 o'clock කියන්නේ 6යි. දැනටමත් වෙලාව 6යි. දැනටමත් 6යි වෙලාව. It is දාලා වෙලාව කියන it is 5 o'clock. It is 6 o'clock. It is already 6 o'clock. දැනටමත් වෙලාව 6යි. මොකද උත්තරේ? Will not have finished. Will not have. Not දාන්න ඕන. Will not have finished. Not have තියෙනවනේ. අවසන් කරලා නොතිබේවි. ඔහු අවසන් කරලා නොතිබේවි the work වැඩේ මොන වැඩේද කියලා දන්නකයි the දාන්නේ වැඩේ by 6:30 6:30 වෙන විට. දැනටමත් වෙලාව 6යි. ඔහු 6:30 වෙන විට වැඩේ අවසන් කරලා නොතිබේවි. තව ගොඩක් වැඩ තියෙනවා කරන්න. හරි. Number 3. What is the answer? Will have fallen. Will have fallen. By 7 o'clock 7 වෙද්දි 7 වෙන විට the kids කියන්නේ කවුද? එළු පැටවුද? එළු පැටවුන්ට kids කියලා කියනවා. මෙතන kids කියන්නේ පොඩි ළමයි. හරි 7 වෙද්දි පොඩි ළමයි නිදාගෙන නින්දට වැටිලා තියෙයි. නින්දට වැටිලා තියෙයි. වැටිලා කියන්නේ fallen තියෙවි නම් will have. will have එක past participle. හරි වැටිලා තියෙයි. කොහෙටද? බිමටද? නෑ. නින්දට. ස්ලීප් තියනවානේ. නින්දට වැටිලා තියෙයි. නින්දට වැටිලා තියෙයි. ක්‍රියාපදෙටයි තියෙන්නේ මේ ටික. හරි. 7 වෙද්දි ළමයි නින්දට වැටිලා තියෙවි. Number 4. By next year. ලබන අවුරුද්ද වෙන විට my father මගේ තාත්තා මොකද උත්තරේ? Will have obtained. Will have Obtained. get නේ තියෙන්නේ. obtained වගේ තියෙන්නේ. එහෙනම් obtain ගන්න පුළුවන්. අපේ තියෙන got get කියලා got. get එකේ past participle got. obtain තියනවා නම් ඒ තේරුම ඒකම තමයි. ලබා ගන්නවා තමයි. get obtain දෙකේම තේරුම ලබා ගන්නවා. ඒතර past participle ලබාගෙන තියෙවි. ලබාගෙන තියෙවි. his promotion ඔහුගේ උසස් වීම. promotion එක උසස් වීම. ලබන අවුරුද්ද වෙද්දි තාත්තා ඔහුගේ උසස් වීම ලබාගෙන තියෙවි. එහෙනම් මට හොඳයි නේ. Number 5. My mother මගේ අම්මා උත්තරේ? Will have cleaned. ඔව් මගේ අම්මා පිරිසිදු කරලා තියෙවි the kitchen. will have been කුස්සිය soon after lunch කියන එකේ after lunch කියන එකේ වෙනස මොකක්ද? උත්තරේ හරි will have cleaned. අර වෙනස කියන්න මට. ඇයි soon දාන්නේ? මන්ට ඔව් ඉක්මනට තමයි. soon කියන්නේ ඉක්මන ඉන්නේ. after lunch කියන්නේ දවල් කෑමෙන් පස්සේ. lunch එකෙන් පස්සේ. මගේ අම්මා will have cleaned පිරිසිදු කරලා තියෙවි කුස්සිය the kitchen කුස්සිය. මගේ අම්මා කුස්සිය පිරිසිදු කරලා තියෙවි
soon after the lunch. soon after lunch කියන්නේ දවල් ආහාරය ගත්තු වහාම. දවල් ආහාරයට පස්සේ තමයි. හැබැයි පස්සේ වහාම. lunch එක ගත්තු ගමන්ම විනාඩි 5ක් ඇතුළත වගේ පිරිසිදු කරලා තියෙවි කුස්සිය. after lunch කිව්වොත් දවල් ආහාරයෙන් පස්සේ ඕනම වෙලාවක. හරි හවස දැන් දවල් එකට lunch එක ගත්තා නම් 1:05 වෙද්දි වගේ තමයි ඉවර කරලා තියෙන්නේ soon after lunch කිව්වොත්. 1:05 1:10 වෙද්දි වැඩේ ඉවරයි. හැබැයි නිකම්ම after lunch කිව්වොත් අම්මට 1:10 වෙද්දි ඉවර කරන්නත් පුළුවන්. හවස 3 වෙද්දි 4 5 ඕන වෙලාවක වෙද්දි ඉවර කරන්න පුළුවන්. ඒකයි වෙනස. හරි after කිව්වොත් පස්සේ soon after කියන්නේ පස්සේ වහාම. lunch එක ගත්තු වහාම. වෙනස තේරුම් ගන්න. හරි. lunch එක ගත්තු වහාම අම්මා කුස්සිය පිරිසිදු කරලා තියේවි. හරි. Can you spoken English brother? Take your spoken English book. අර ලෙටර් එකේ මට පිටු දෙකක් දෙන්නක් තියෙනවා. ඒක වෙලාව මදි දෙන්න දැන්. ලෙටර් එකට සම්බන්ධ වැදගත් නෝට් එක. හරි. spoken English. spoken English. spoken English brother. හරි. ලියාගන්න මාතෘකාව umpteen times. umpteen times. දන්නවා තේරුම? umpteen times කියන එකේ තේරුම මොකක්ද? Do you know? හරි. times කියන්නේ වාර ගණනක්. ඔන්න උදව්වක් කළා. times කියන්නේ වාර ගණනක්. umpteen times කියන්නේ හිතන්න. guess කරා. කොච්චර වාර ගණනක්ද? අනන්තවත්. හරි හිසේ කෙස් ගන්නට. හරි කියන්නේ තට්ටේ තියෙන කෙනෙක් නෙමෙයි. ඔළුවේ කෙස් තියෙන කෙනෙක්ගේ අනන්තවත්. හරි ඉතා වැඩි වාර ගණනක් ලියන්න. so many times. ඉතා වැඩි වාර ගණනක්. හරි. මෙහෙම කියනවා නේද? මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා ඉංග්‍රීසි කතා කරන්න කියලා. කොහොමද කියන්නේ? හරි. මම කියලා තියෙනවා present perfect වලින් යන්න. මම නම් I තියනවා නම් have මම තියනවා. perfect නම් අනිවාර්යෙන් past participle තමයි දාන්න ඕන. අර future perfect වල වගේ. හරි. මම කියලා තියෙනවා. තියනවා නම් have කියලා නම් told. මොකද tell කියන්නේ කියනවා. එයාගේ past tense කිව්වා එකක් told. කියලා කියන past participle එකක් told. මම කියලා තියෙනවා. කාටද? ඔයාට. I have told you. මම ඔයාට කියලා තියෙනවා. මොනව කරන්න කියලාද? හරි මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා. I have told you umpteen times. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා. මම ඔයාට කියලා තියෙනවා අනන්තවත්. හරි මොනව කරන්න කියලාද? දෙවෙනි ක්‍රියාව දාන්නේ to එකත් එක්ක. to speak. හරි. මෙන්න දෙවෙනි ක්‍රියාව. මෙන්න පළවෙනි ක්‍රියාව have told. දෙවෙනි ක්‍රියාව බොහෝ විට දාන්නේ to එකත් එක්ක present tense එකේ verb එක. ඒක නීතියක්. බොහෝ විට තවත් ක්‍රම තියෙනවා. වලත් එක ing එන්නේ නැද්ද? to එකත් එක්ක ing දාන්න බෑ. අවස්ථා තුනක් තියෙනවා. ඒ තුන 11 වසරේදී කියලා දෙන්නම්. 99ක් අවස්ථාවලදී to එකත් එක්ක present tense එකේ verb එක විතරමයි පුළුවන් දාන්න. තවත් සූත්‍රයක් එන්නන්නේ. to එකට පස්සේ නිකම්ම verb එක විතරමයි පුළුවන්. to plus verb විතරයි. يعني මේ verb එක කියන්නේ infinitive. present tense එකේ verb එක. to plus infinitive.
to එකට පස්සේ present tense එක දෙක විතරමයි දාන්න පුළුවන්. ing බෑ ed බෑ මොකුත් බෑ. හරි එහෙම නොවන අවස්ථා තුනක් තියෙනවා. මේ නීතිය පිටපයින් අවස්ථා තුනක් තියෙනවා. තාම ඕනේ නැහැ ඔයගලන්ට ඒවා. හරි. I have told you. මම කියලා තියෙනවා ඔයාට අනන්තවත් වැඩි වාර ගණනක් to speak. කතා කරන්නට මොනවද? In English. ඉංග්‍රීසියෙන්. English ඉංග්‍රීසියෙන් කියන්නේ in English. හරි. ඉංග්‍රීසියෙන්. ලියන්න තේරුම් මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා ඉංග්‍රීසියෙන් කතා කරන්න කියලා. සිංහල තේරුම් ලියන්න ඕනද? ඔව් එකට ලියගන්න. එකට ලියගන්න. මම කියලා තියෙනවා ඔයාට අනන්තවත්. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා ඉංග්‍රීසියෙන් කතා කරන්න කියලා. to speak කතා කරන්නට නැත්නම් කතා කරන්න කියලා ඉංග්‍රීසියෙන්. ඊළඟ එක මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා මාස්ක් එකක් දාන්න කියලා ෆේස් මාස්ක් එකක් මේ දවස්වල කොහොමද කියන්නේ කියන්න බෑ මම ඔයාට අනන්තවත් කියලා දෙනවා ලේසි I have told you umpteen times to wear a face mask. very good excellent මම කියලා තියෙනවා I have told you umpteen times අනන්තවත් දෙවෙනි ක්‍රියාව ගන්න to එකත් එක්ක present tense එකේ verb එක to plus infinitive to wear පළඳින්නට a face mask මුහුණු ආවරණය මේ දවස්වල නම් these days මේ දවස්වල these days මේ දවස්වල මම ඔයාලට මේ ග්‍රැමර් ටික කියලා දෙන්න ඕන නිසා තමයි I have කියලා ගත්තේ. හැබැයි හරියටම ස්පෝකන් වලදී මේක කෙටි කරලා කියන්නේ I කියලා කියන්නේ. ස්පෝකන් ඉංග්‍රීසි නේ. අනිවාර්යෙන් කෙටිය දුම් දාන්න I. අනිත් එක මේ V එක යටිතල විකන්න I. තුවාල කරගන්න එපා I. I've told you. හරි I have. හරි. එතන මෙතන I එක වෙනකොට Mr. Ajit Rohana has told us umpteen times to wear a face mask. Otherwise, you will be caught by the police. එහෙම නැත්නම් ඔයාලා පොලිසියෙන් අල්ලගන්න. Or you will get COVID-19. පොලිසියෙන් අල්ලන්න නෙවෙයි දාන්නේ COVID හැදෙන නිසා. Next one, number 3. හරි. මම ඔයාලට අනන්තවත් කියලා තියෙනවා කම්මැලි වෙන්න එපා කියලා. කොහොමද කියන්නේ? මම ඔයාලට අනන්තවත් කියලා තියෙනවා කම්මැලි වෙන්න එපා කියලා. මොනවද කියන්නේ? වෙනවට මොකද්ද කියන්නේ? වෙනවට කියන්නේ B කියලා. B. කම්මැලි වෙන්න එපා කියලා. හරි මම ඔයාලට අනන්තවත් කියලා තියෙනවා කම්මැලි වෙන්න එපා කියලා. කොහොමද ගන්නේ? I have told you umpteen times, don't you lazy? අන්තිම ටික කොහොමද? හොඳයි try කරන්න very good. ඔක්කොම ටික හරි. අර බලමු අපි. I told you. මම කියලා තියෙනවා ඔයාට. කී පාරක්ද? අනන්තවත්. umpteen times. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා. හරි. වෙන්න නම් B. හරි 1. be lazy කම්මැලි වෙන්න. කම්මැලි වන්න. හරි කම්මැලි වීමට to be lazy. එහෙනම් to be ආවම වීමට be කියන්නේ වන්න to be කියන්නේ වීමට. මොකද to කියන්නේ තයන්නනේ. කම්මැලි නොවීමට. not that. don't ඕනේ. don't දාන්න අපි කියන්නේ ඒ වගේ වෙලාවට not to be lazy. හරි හොඳයි. නොවීමට නම් not to be. not to be නොවීමට
මමකට අනන්තවත් කියලා තියෙනවා කම්මැලි නොවීමට. කම්මැලි වෙන්න එපා කියන්නේ. මගේ තාත්තා මට අනන්තවත් කියලා තියෙනවා කම්පියුටර් ගේම්ස් සෙල්ලම් කරන්න එපා කියලා. කොහොමද කියන්නේ? හරි පුදු හතරම මාට්ට ලී වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හරි කියන්න බෑ. මගේ තාත්තා මට අනන්තවත් කියලා තියෙනවා කම්පියුටර් ගේම්ස් සෙල්ලම් කරන්න කියලාද? එපා කියලා. කොහොමද කියන්නේ? My dad told me umpteen times not to play computer games. Very good. My dad මගේ තාත්තා කියලා තියෙනවා. මෙහෙම ගන්න. Present perfect. Has told කියලා තියෙනවා. අනන්තවත්. umpteen times. හරි මගේ තාත්තා මට අනන්තවත් කියලා තියෙනවා. ඔන්න දෙවෙනි ක්‍රියාව දාන්නේ to එකත් එක්ක. to play සෙල්ලම් කිරීමට බලන්න to එකත් එක්ක present tense. to play to playing නෙමෙයි. එපා කියනවා not to play. not දානවලු. not to play මොනවද computer games. not to watch TV. ඒවා වැඩිපුර කියන්නේ නේ. not to දාලා. not to play cricket. අහලා මේ පායලා නේ. එපා. හරි ඊට අමතරව මේක පාවිච්චි කරන්න පුළුවන්. මම මේ ෆිල්ම් එක අනන්තවත් බලලා තියෙනවා. කොහොමද කියන්නේ? මම නරඹලා තියෙනවා මේ චිත්‍රපටිය අනන්තවත්. නිසල් පුළුවන්ද කියන්නේ? මම බලලා තියෙනවා. මම නරඹලා තියෙනවා. ජනද පුළුවන්ද? අනිත් අය කතා කරන්න. විබෝධ මම බලලා තියෙනවා මේ චිත්‍රපටිය අනන්තවත්. I have watched umpteen times මේ චිත්‍රපටිය this film. this film umpteen times අන්තිමට ගන්න. very good. I have watched කෙටි කළාම I've watched. හරි මම නරඹලා තියෙනවා this film නැත්නම් this movie umpteen times අනන්තවත්. හරි අවසාන එක ඔහු අනන්තවත් නෑ මම අනන්තවත් ගිහිල්ලා තියෙනවා අනුරාධපුරේ. මම අනන්තවත් අනුරාධපුරේ ගිහිල්ලා තියෙනවා. කොහොමද කියන්නේ? මම අනන්තවත් අනුරාධපුරේ ගිහිල්ලා තියෙනවා. කොහේ හරි ගිහිල්ලා තියෙනවා නම් කාටද මතක? කියලා දීලා තියෙනවා මේවා. present perfect කරද්දි කියලා දීලා තියෙනවා. මම ගිහිල්ලා තියෙනවා. නිසල් කියන්න පුළුවන්. I have gone. ගෝන් කිව්වොත් ගිහිල්ලා තාම එහෙ. ගිහිල්ලා ඇවිත් නා කියලා දීලා තියෙන වෙනස. ගෝන් කිව්වොත් ගිහිල්ලා තාම එහෙ. තාම අනුරාධපුරේ එහෙනම්. ගෝන් කියන්නේ ගිහිල්ලා ඇවිත් කියන එකනේ අදහස ගන්න ඕනේ. මොකක්ද දාන්නේ? ගෝන් වෙනකොට කොහොම මතක නැහැ. I have been අන්න හරි. මේ been කියන්නේ ගිහිල්ලා ඇවිත් කියන එක. අර ඉඳලා කියන been නෙමෙයි. ගිහිල්ලා ඇවිත් කියන එක. ගෝන් කිව්වොත් ගිහිල්ලා තාම එහෙ. ගෝන් කියන්න පුළුවන්. හැබැයි ගිහිල්ලා තාම එහෙ. වැරදි නේද? මේ අදහස එන්නේ නැහැ. දැන් මම අනුරාධපුරේ නෙමෙයි.
මම ගිහිල්ලා තියෙනවා. I've been කියන්නේ මම ගිහිල්ලා තියෙනවා. කොහෙටද? අනුරාධපුර. අනුරාධපුරයට කියනට උදාන ඉස්සරහට. අනුරාධපුරයට කීපාරද? umpteen times අනන්තවත්. හරි. I have worshipped රුවන්වැලි සෑය umpteen times. මම වන්දනා කළ තියෙන රුවන්වැලි සෑය umpteen times. හරි වන්දනා කළ තියෙනවා නම් worship තා. දන්නවනේ worship. වන්දනා කරනවා. ඊඩි දාන්න past participle. හරි. උදාහරණ කියන්න තව. මම හොල්මන් දැකලා තියෙනවා අනන්තවත්. කොහොමද කියන්නේ? මම හොල්මන් දැකලා තියෙනවා අනන්තවත්. Speak. Any example? උදාහරණ. If you speak, you can definitely talk in English. I have told you umpteen times to speak in English. Now speak. I've seen ghosts umpteen times. No, I've seen ghosts umpteen times. හරි. මම අනන්තවත් භූතයන්ව දැකලා තියෙනවා. තව හොල්මන් දැකලා තියෙනවා. හරි. කොහොමද කියන්නේ? ඔහුට දඬුවම් කරලා තියෙනවා කියලා කොහොමද කියන්නේ? ඔහුට අනන්තව දඬුවම් කරලා තියෙනවා. ඒක බලන්න කියන්නේ. passive voice වලින්. හරි. තර මේක තාම කියලා දෙන්න නෑ ඔයගලන්ට. වෙන ක්‍රමයකට මේ කියන්නත් බෑ. He has been punished කියන්නේ ඔහුට දඬුවම් කරලා තියෙනවා umpteen times. By the principal. Principal ඔහුට අනන්තවත් දඬුවම් කරලා තියෙනවා. ඒකයි මේ කියන්නේ. දැන් has punished කිව්වොත් එයා තමයි දඬුවම් කරන්නේ principalට. නෑනේ මෙයානේ කර්මය. මෙයාට දඬුවම් කළා කියන්නේ බීන් දානවා. ඒතර passive voice එනවා. ඒතර මෙයා තමයි කර්මය. බීන් ඉවත් කළොත් මෙයා තමයි කර්තෘ. ඒතර මෙයා තමයි principalට punish කරන්නේ. එහෙම වෙන්නේ නෑනේ නේ. මෙයාට principal දඬුවම් කරනවා කියන්නේ බීන් දාන ඒතර passive වෙනවා. He has been punished. ඔහුට දඬුවම් කරලා තියෙනවා. බීන් එකට තේරුමක් නැහැ. ඔහුට දඬුවම් කරලා තියෙනවා අනන්තවත් ප්‍රින්සිපල් විසින්. පොදු උදාහරණයක් ලියගන්න. හරිද මේ tense එක present perfect. has එක past participle present perfect. ඒක passive voice. ඒක තේරුම ඔහුට දඬුවම් කරලා තියෙනවා. හරි. මේක තාමත් නෑ ඔයගලන්ට. මට ස්පෝකන් වල දැනගෙන ඉන්න. මේ වගේ දෙයක් කියන්න ඕන. ස්පෝකන් වලද වැදගත්. He has been punished. ඔහුට දඬුවම් කරලා තියෙනවා අනන්තවත් කවුද? principal. හරි. එහෙනම් with that we'll wind up the lesson. හෙට ස්පෝකන් ඉංග්‍රීසි ක්ලාස් එක තියෙනවා හවස 7ට homework කරන්න. හරි. අද පාඩම අදම බලා ගන්න. අයබෝවන් බුසර්ණ. Thank you, sir. Thank you, sir.